හැමෝම අපි ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ pharmacy.lk YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් ඔයාට ටියුෂන් ක්ලාස් එකකදීවත් කොහෙදවත් කියලා දෙන්නේ නැති සහ ඔයාට අවශ්‍යම වෙන මාතෘකාවක් ගැන. ඒ කියන්නේ අපි කතා කරනවා කොහොමද එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකේදී ඔයා කොහොමද සාර්ථක වෙන්නේ කියලා. මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ ගොඩක් අය ඉන්ඩිවිඩුවලි අහනවා මගෙන් කොහොමද එක්සෑම් එක කරන්නේ, පාඩම් කරන්නේ කොහොමද, මැසේජස් තියෙනවා, කෝල්ස් එනවා, කොහොමද කරගන්නේ කියලා අහන්න. මේක මං කියන්නේ මේ විදිහට කරොත් ගොඩ දාගන්න පුළුවන් වෙයි කියන එක මං කියන්නේ මේක හැමෝටම 100% හරියයි කියලා. මොකද ඉගෙන ගන්න මෙතඩ් සහ මෙමරි එක ඉම්ප්‍රූව් කරගන්න එක එක්කෙනාට යුනික්. ඒ කියන්නේ එක්කෙනාට ආවේනික ක්‍රම තියෙනවා. මම මේක අර කට්ටියක් ඉන්නවනේ මේ අපේ අඳුරේ අතපත ගන්න කට්ටිය. ඒ කියන්නේ හරියට ගයිඩ් එකක් නැතුව ඒ සමහර අය එක්සෑම් එක දෙතුන් පාරක් කරලා ෆේල් වෙලා මොකද්ද කරගන්නේ කියලා එහෙම හිතාගන්න බැරුව ඉන්න කට්ටියක් ඉන්නවා. එයාලට පොඩි සපෝට් එකක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සහ මගෙන් අර ගොඩක් අය අහන ඒවට එකවර උත්තරයක් දීලා නැත්තම් මට සැරින් සැරේ හැමෝටම එකම ටික කියලා නිකන් අර බෝරින් වගේ. ඒකින්ද වීඩියෝ එකකට ඒ ටික කරන්න කියලා හිතුවා කොහොමද මේක කරගන්නේ කියන එක ගැන. මේක මෙහෙමයි. දැන් මේක ඔයාට මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. එක සැරේම කරලා ඉවර කරන්න කියලා අයිඩියා කරේ. මේක ගැන කියනවා නම් මේක ඔයාගේ ප්‍රයිමරි ඔප්ෂන් එක විදිහට නම් එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක කරලා ෆාමසිස්ට් කෙනෙක් වෙලා එහෙම යන්න හදන්නේ. එහෙමනම් තමයි ඔයාට මේ වීඩියෝ එක වැදගත්. සහ මේක කියන ටික වැදගත්. ඔයා සමහරට ඔයාගේ සෙකන්ඩරි ඔප්ෂන් එකක් විදිහට නම් එක්ස්ටර්නල් ෆාමසිස් එක්සෑම් එක කරන්නේ. අපි හිතමු උදාහරණයක් විදිහට ඔයා මොනහරි ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකක් කරන ගමන් එහෙම නැත්නම් ග්‍රැජුවේට් එක්කෙනෙක් කරලා ඔයා ඒක කරන ගමන් සෙකන්ඩරි ඔප්ෂන් එකක් විදිහට නම් මේක කරන්නේ. මං කියන්නේ ඔයා මේක බලලා ඔයාට තේරුම් නැහැ. ඔයා මේක බලලා හදිස්සියේ ඔයා කරන දේවල් වෙනස් කරන්න එපා. ඔයා ඒ තත්ත්වෙ ඉන්නවා කියන්නේ ඔයා ජීවිතේ දෙයක් ඇචීව් කරපු කෙනෙක්. ඔයා එතෙන්ට එන්න ඔයා යූස් කරපු ක්‍රමයක් සහ ඔයාගේ ටෙක්නික්ස් ටිකක් ඇතිනේ. ඔයා ඒ ටිකම මේ එක්සෑම් එකටත් ඇප්ලයි කරන්න. හදිස්සියේ වෙනස් කරන්න ගියොත් සමහරට ඔයාට ඒක සෙට් වෙන්නේ නැති වෙයි. මේක කරන්නේ අර ප්‍රයිමරි ඔප්ෂන් එක විදිහට. එහෙම නැත්නම් එක්ස්ටර්නල් ෆාමසි පාස් වෙලා ෆාමසිස්ට් කෙනෙක් වෙන එක මත නම් ඔයාගේ ජීවිතයේ ඉස්සරහා ගොඩක් දේවල් තීරණය වෙන්නේ මේ වීඩියෝ එක කරන්නේ ඔයාට. මේකේ බලලා ඔයාට ගන්න ඕනි ටික අරගෙන එක්සෑම් එක කොහොම හරි ගොඩ දාගන්න. මට කරන්න පුළුවන් උදව්ව තමයි මම මේ කරන්නේ. සහ මට මේ ගැන කතා කරන්න සමහර හිට ඔයා හිතයි මට තියෙන මොකද්ද තියෙන සුදුසුකම එහෙම මොකද්ද කියලා. මම මේක කියන්නේ ෆාමසිස්ට් කෙනෙක් විදිහට මේ ආව ගමනේදී මගේ ජීවිතයේ තිබ්බ තරඟකාරී විභාග දෙකකින්ම හොඳට පර්ෆෝමන්ස් පෙන්නපු කෙනෙක්. මම දන්නවා මේකේ කොතනද වලවල් තියෙන්නේ, කොතනද කඳු තියෙන්නේ, කොතනද ලස්සන දේවල් තියෙන්නේ කියන එක ගැන මට පොඩි දලා අදහසක් තියෙනවා. ඒ මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාට ෂෙයා කරන්නේ මෙතනදී. මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ඔයා ඒක ගන්න ඕනේ. මොකද ඒක ඔයාගේ ජීවිතේ ඔයාගේ ටාගට් එකකට යන්න ගොඩක් ලොකු උදව්වක් වෙයි. අපි ඉස්සරහට කතා කරගෙන යමු මේකේ. ඇත්තටම අපිට මොකද්ද වෙලා තියෙන්නේ? අපේ වැරද්ද කොහෙද තියෙන්නේ? අපිට ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියන එක ගැන අපි පොඩ්ඩක් ආයෙ හැරිලා ටික පොඩ්ඩක් කතා කරලා බලමු.
අපි ජීවිතයේ එක සන්ධිස්ථානක එහෙම නැත්නම් අපි කියන ටර්නින් පොයින්ට් එකකදී අපි අතිශය සාර්ථක මිනිස්සු නෙමෙයි ඇඩ්වාන්ස් ලෙවල් කියන ටර්නින් පොයින්ට් එකේදී අපි අතිශය සාර්ථක මිනිස්සු නෙමෙයි අපි එක්සෑම් එක පාස් වුණා නම් අපි අතිශය සාර්ථක නෑ මොකද එහෙම අතිශය සාර්ථක වුණා නම් එක්කෝ අපි ඉන්න ඕනේ මෙඩිකල් ෆැකල්ටි එකක එහෙම නැත්නම් ඉංජිනේරින් ෆැකල්ටි එකක ඉන්න ඕන A level science ස්ට්‍රීම් එකෙන් කරපු අපි හැබැයි අතිශය සාර්ථක මිනිස්සු නෙමෙයි ඒ වගේම අපි අතිශය අසාර්ථක මිනිස්සුත් නෙමෙයි අපි ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් වලින් කරලා විෂයන් 3 පාස් වුණා ඒක කරන්න හැමෝටම බෑ එතනත් හැකියාවක් තියෙන්න බෑ අපි ඒ වගේම O level හොඳට පාස් වෙලා තමයි සයන්ස් වලින් A level කරන්න ඉන්නේ අපිට බැරිම අයත් නෙමෙයි අපි අසාර්ථකමත් නෑ එහෙනම් ඇයි අපි මේ සාර්ථක කියන තැනයි අසාර්ථක කියන තැනයි අතරමැද අපි ඇයි නතර වෙලා තියෙන්නේ කවදාවත් ඇයි කියලා ඔයාලට හිතිලා තියනවද හිතලා තියනවද අපේ වැරද්දක් තියනවා කියලා කොහේ හරි හිතනවද එහෙම අපි දන්නවා අපි A level කරන කාලේ අපේ යාළුවෝ ඉන්නවා ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා වෙච්ච. ඇයි ඒගොල්ලෝ එච්චර සාර්ථක වුණේ සහ අපි අසාර්ථක වුණේ? ඒගොල්ලෝ ඇත්තටම වාසනාවන්තයෝද? එහෙම නැත්නම් ඒගොල්ලෝ අර අපි කියන්නේ බෝන් ටැලන්ටඩ් කියලා මේ උපතින්ම දක්ෂයෝද? එහෙම හිතනවද ඔයාලා? ඇත්තට මේක එහෙමද? මං හිතනවා එතන ඒගොල්ලොන්ගේ සාර්ථකත්වයට මැජික් එකක් නෑ. ඒගොල්ලෝ වාසනාවන්තයෝ කියලා එහෙම මැජික් එකක් නෑ එතන. සහ ඒගොල්ලෝ උපතින්ම දක්ෂයෝ කියලා එහෙම මැජික් එකක් නෑ එතන. එතන තියෙන්නේ එයාලගේ මුල් ළමාවියේදී කියන්නේ එයාලගේ ජීවිතයේ මුල් කාලෙදී එයාලගේ ලර්නින් ඇබිලිටි එකටයි මෙමරි එකටයි තියෙන නියුරල් පාත්වේස් ටික එයාලගේ දෙමාපියෝ හරි එයාලට මුලදී ගන්නපු ගුරුවරු හරි නිසා ඒ නියුරල් පාත්වේස් ටික හොඳට ඇක්ටිවේට් වෙලා එයාට ඊට පස්සේ ජීවිතේ පස්සේ කාලෙදී තියෙන්නේ එයාගේ ඒ ඇක්ටිවේට් වෙච්ච නියුරල් පාත්වේස් ටික මොඩිෆයි කරගෙන ඉස්සරහට අරන් යන්න එක විතරයි. අපිට වෙලා තියෙන්නේ අපේ ජීවිතේ මුල් කාලෙදී අපිට කොහොම හරි ඒක මිස් වෙලා තියෙනවා. අපේ අර මෙමරි එකට ලර්නින් ඇබිලිටි එකට තියෙන නර්වස් පාත්වේස් ටික ඇක්ටිව් වෙලා නැහැ. අපි අපේ බ්‍රේන් එකේ අපි දේවල් යූස් කරන්නේ නැතුව තියෙනකොට ඒක ෂෙයා වෙලා යනවා. ඒ කියන්නේ දැන් අපි මෙමරි එකට තියෙන නර්වස් පාත්වේස් පොඩි කාලේ ඉඳන් යූස් කරලා නැත්නම් ඒවා ජීවිතේ පස්සේ කාලෙදී ඇක්ටිවේට් කරගන්න එක හරි අමාරුයි. ඒකයි අපි කියන්නේ ළමයින්ට උනත් මුල් ළමාවිය කාලේ හරි වැදගත් කියලා. අපිට ප්‍රශ්නේ ඔන්න ඔතනයි තියෙන්නේ හොයාගෙන යනකොට අපිට හම්බ වෙන්නේ ඔන්න ඔතනදී. අපි ඇත්තටම දැන් ගොඩක් අය කියවනවා ක්ලාසස් වලට යනවා ලෙක්චර්ස් අහගෙන ඉන්නවා. මේ ඒ ඔක්කොම කළත් තාමත් අසාර්ථකයි ඉන්නවා. එක්සෑම් දෙතුන් පාර කළා එහෙම ෆේල් වෙන අය සහ එක්සෑම් එකට අලුතෙන් ලෑස්ති වෙන අය ඉන්න පුළුවන්. ඒගොල්ලන්ටත් මේ ටික වැදගත් මේක ඉස්සරහට අහගෙන යන්න. ඇත්තටම මේ හැමදේම කළත් අසාර්ථක වෙන්න ඇත්තටම අර අපි නිකන් අපි කතාවට කියන්නේ අපි සාප ලබලාද කියලා එහෙම මොකක් හරිද? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි සාප ලබලවත් අවාසනාවන්තයවත් නෙවෙයි. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි හැම වෙලේම හිතන්නේ අපේ ඔළුවට දාගන්න දේ ගැන විතරයි. ඒ කියන්නේ අපි ඉන්පුට් එක ගැන විතරයි අපේ හිතන්නේ. මේක ඔළුව ඇතුලේ ප්‍රොසෙස් වෙලා එළියට දෙන අවුට්පුට් එක ගැන අපි කවදාවත් හිතන්නේ නැහැ. ඒක අන්න එතනයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අපේ බ්‍රේන් එක හරියට කම්පියුටර් සිස්ටම් එකක් වගේ. මේකට දාන ඒවා ප්‍රොසෙස් වෙලා අපි එළියට ගත්තොත් තමයි මේකේ සම්පූර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. දැන් අපි කරන්නේ ඔළුවට දානවා ඒත් අපි ඔළුවෙන් අහපව් ඒවා එළියට ගන්නෑ. අපේ උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ඔයාගේ ෆෝන් එකේ මෙමරි ෆුල් වුණොත්
ෆෝන් එකේ සජෙස්ට් කරන ඔයාට යූස් කරපු නැති ෆයිල්, ලාර්ජ් ෆයිල්, ඩුප්ලිකේට්ස් තියෙන ෆයිල් ඩිලීට් කරන්න කියලා. බ්‍රේන් එකත් ඒ වගේ තමයි. අපි දානකොට අපි එළියට අරන් ඒක යූස් කරලා මේව කරලා නැත්නම් අපිටත් නොදැනීම ඒව අපේ මතකයෙන් මැකිලා යනවා. අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. අපි ඉන්පුට් එක ගැන හිතුවට කවදාවත් අවුට්පුට් එක ගැන හිතන්නේ නැහැ. අපි හොඳ ලර්නර් කෙනෙක්, එහෙම නැත්නම් හොඳ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න නම් අපි අනිවාර්යෙන් අපේ අවුට්පුට් එක තමයි ඉම්ප්‍රූව් කරගන්න ඕන. අපි කොහොමද අපේ අවුට්පුට් එක වර්ධනය කරගන්න කියන එක මේ වීඩියෝ එකේ ඉස්සරහට වීඩියෝ එක පුරාවට අපි කතා කරනවා. කොහොමද අපි අපේ අවුට්පුට් එක ඉම්ප්‍රූව් කරගන්න කියලා. එතන තමයි සක්සස් එකේ කී එක තියෙන්නේ. අපි අපේ අවුට්පුට් එක කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. මම අර කලින් කිව්වා වගේ මෙතන තියෙන්නේ කම්පියුටර් සිස්ටම් එක. මම උදාහරණයකට ගත්තේ මේක. ඉන්පුට් එක අපි දෙනවා. අපි කියවනවා, ටියුෂන්ස් ක්ලාසස් වලට යනවා. අපි ඉන්ටර්නෙට් එකේ සබ්ජෙක්ට් රිලේටඩ් ඒවා කියවනවා. ෂෝට් නෝට්ස් හදනවා. ඒ වගේ අර ට්‍රැඩිෂනල් මෙතඩ් ටික අපි යූස් කරනවා අපේ ඉන්පුට් එකට. ඒත් අපි කවදාවත් බොහොම කලාතුරකින්වත් අපි අපේ මෙමරි එක රිවර්ස් කරන්නේ. ඒක තමයි අපේ අවුට්පුට් එක. අපි කවදාවත් විෂයානුබද්ධ ප්‍රශ්න කරන්නේ අපිව ටෙස්ට් කරගන්නේ. අපි මොඩල් පේපර් එකක් කරන්නේ, පාස් පේපර්ස් එකක් කරන්නේ කම්මැලි. අන්න ඊට පස්සේ අපි අපේ යාළුවෙක් එක්ක කතා කරන්නේ සබ්ජෙක්ට් රිලේටඩ් දෙයක් ගැන. අපි ඩිස්කස් කරන්නේ, ආගියු කරන්නේ. අපි අපේ අවුට්පුට් එක හදාගන්න දේවල් වලට ફોකස් වෙන්නේ. මේ ඉන්පුට් එක තිබුණට වැඩක් නැහැ. මේක ඇතුලේ ප්‍රොසෙස් වෙලා එන අවුට්පුට් එක තමයි අපි හදාගන්න ඕන. ඒ අවුට්පුට් එක ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි ඉස්සරහට කතා කරගෙන යනවා. අපි මෙතනදී මේ ස්ලයිඩ් එකේදී බලමු මොකද්ද ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ කියන එක ගැන. මේ පින්තූරේ මෙතන පෙනුනට මේකට එනවා මම කතා කරගෙන ඉද්දි පල්ලෙහාට. ඇත්තටම ඉගෙන ගන්නවා කියන්නේ අපි එක්ස්පීරියන්ස් කරන දෙයක් මත අපේ හැසිරීම හරි දැනුම හරි වෙනස් වෙනවා නම් තමයි ඒක ඉගෙනීමක්, ලර්නින් කියන්නේ. ඇත්තටම දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පොඩි කාලේදී ගින්දර ඇල්ලුවොත් එකපාරක් හරි තමා දන්නේ පිච්චෙනවා කියලා. අපි ඊට පස්සේ කවදාවත් ආයෙ අල්ලන්නේ නැහැනේ ගින්දර පිච්චෙනවා කියලා දන්නවා. ඒ මොකද ඒක එකපාරක් හරි අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා ජීවිතේ. ඉගෙන ගන්න එකත් එහෙම තමයි. ඉගෙන ගන්න දෙයක් වුණා එකපාරක් හරි අපි ඒක හරියට ග්‍රහණය කරගෙන එක්ස්පීරියන්ස් කරලාගෙන තිබ්බොත් තමයි අපිට ඒක මතකයේ තියෙන සහ අපේ නොලෙජ් එක කියන එක ඉම්ප්‍රූව් වෙන්නේ. දැනට ඉගෙනීමේ විද්‍යානුකූලව වෙන් කරලා තියෙනවා ඇක්ටිව් ලර්නින් සහ පැසිව් ලර්නින් කියන එක. අපි ඉස්සරහට කතා කරගෙන යමු මොකද්ද මේ ඇක්ටිව් ලර්නින් සහ පැසිව් ලර්නින් කියන්නේ කියන එක ගැන. මම දැන් මෙතන මේ රූපෙට එනවා. මෙතන මේ බාල්දියක් ඔළුවේ තියෙන ළමයි දෙන්නෙක් ඉන්නේ. හොඳ. එක බාල්දියකට දාපුවාම මෙතනින් ටැප් එකක් තියෙනවා. ඒක ඇරලා තියෙනවා. හොඳ. ඒක තමයි පැසිව් ලර්නින් කියන්නේ නම. දැන් මේකේ කොහෙවත් ඕපන් තැන් නැහැ. මේකට දාන ඒවා ඔක්කොම මේ බාල්දිය ටික රැඳෙනවා. මේකට දාන ඒවා මෙතනින් එළියට යනවා. අපි ඇක්ටිව් ලර්නින් එකේ තියෙන වැදගත්කම තමයි ඔයා කලෙක්ට් කරගන්න නොලෙජ් එක ඔයා ළඟ රැඳෙනවා. පැසිව් ලර්නින් වලදී තියෙන්නේ ඔයා කොච්චර දැම්මත් ඔයා ඉගෙන ගන්න දේවල් ඔයාගේ මෙමරි එකේ නෑ. අපි ඉස්සරහට මෙතනින් කතා කරගෙන යන්. ඇක්ටිව් ලර්නින් එකේදී ඔයා කෙලින්ම ලර්නින් ප්‍රොසෙස් එකේදී ලර්නින් ප්‍රොසෙස් එකට ඉන්වෝල්ව් වෙනවා. පැසිව් ලර්නින් වලදී
ඔයා අහගෙන ඉන්නවා කියවනවා ඒ වගේ අර ඔයා ඉගෙනීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්නේ. ඒකටයි අපි පැසිව් ලර්නින් කියන්නේ. තවදුරටත් කතා කරනවා නම් ඇක්ටිව් ලර්නින් වලදී ඔයාගේ තින්කින් එක ලොකු පරාසයකට විසිරලා යනවා. පැසිව් ලර්නින් වලට එනකොට ඒක ඔයා එක රාමුවක් තුළ කොටු වෙලා තමයි හිතන්නේ සහ ඔයා එතනින් එහාට ඩේටා කලෙක්ට් කරලා ඉගෙන ගන්න ගැන හිතන්නේ. ඔයා ඒ රාමුවේ විතරයි හිතන්නේ. ඇක්ටිව් ලර්නර් කෙනෙක්ගේ ඒ ගොඩාක් වපරසරයකට යාට හිතන්න තින්කින් එක හැදෙනවා. අර ඉස්සෙල්ලා උඩ එකේ කියපු කතාවමයි මෙතන කියන්නේ. ඇක්ටිව් ලර්නින් වලදී ඔයා ගොඩාක් ඉන්ෆර්මේෂන්ස් කලෙක්ට් කරලා ගොඩාක් දුරට මේ හිතන්න පුරුදු වෙනවා. සහ පැසිව් ලර්නර් වලදී ඔයාට තියෙන ටික ඩේටාස් ටික විතරයි ඒ ටික ඇතුලේ පොඩි අර සංගුත වුණ තැනක තමයි හිතන්නේ. අපි ඉස්සරහ ස්ලයිඩ් එකට කතා කරගෙන යනවා මෙතනින්. අනිත් අයට වඩා වෙනස් වුණු ස්මාර්ට් ලර්නර් කෙනෙක්. එහෙම නැත්නම් බහුතරයෙන් වෙනස් වුණු වෙනස් විදිහේ කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හැමෝම ඉගෙන ගන්න විදිහට ඉගෙන ගන්න නැතුව වෙනස් විදිහකට හිතලා එහෙම ඉගෙන ගන්න කෙනෙක් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. අපි එකින් එක කතා කරගෙන යමු. ඉගෙන ගන්නවා කියන එකට ඔයා තාමත් ඔයාගේ අම්මා තාත්තා අක්කා අයියා යූස් කරපු ක්‍රම නම් යූස් කරන්නේ ෂෝට් නෝට්ස් ගහලා ලොකු පොතක් තියාගෙන පෙරලලා බලලා ඒ ක්‍රම නම් යූස් කරන්නේ ඔයා ඇත්තටම විභාගකින් දෙමෙද්ද වර්තමානයේ තියෙන තරංගකාරී විභාග වලින් ෆේල් වෙනවා කියන එක පුදුමයක් නෑ. මොකද ඒ ක්‍රම ඒ කාලේ තිබ්බට දැන් ගොඩාක් පරණයි. ඊට වඩා නිව් ටෙක්නික්ස් සහ ලෝකේ දියුණු වෙනවා. ඉගෙන ගන්න ක්‍රමත් ඒකම දියුණු වීගෙන යනවා. ඔයා තාමත් ඒ අර ඔයාගේ අම්මා තාත්තා අයියා අක්කා කරපු ක්‍රම නම් යූස් කරන්නේ ඇත්තටම ඔයා ෆේල් වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඔයා එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එකට ලෑස්ති වෙනකොට අපි මෙතනදී කතා කරනවා ඔයා මයින්ඩ් මැප්ස් කියන සංකල්පයට යන්න. ඒක ඔයාගේ අර ඉස්සෙල්ලා පරණ ක්‍රමයක් තියෙන ෂෝට් නෝට්ස් ගහනවා කියලා. ළමයි මොකද කරන්නේ? ෂෝට් නෝට් ගහනවා කියලා නෝට් එකේ තියෙන එකම අකුරු පොඩි කරලා චූටියට ලියනවා තව කොලයක. එහෙමනේ කරන්නේ. ඒ ක්‍රම වලින් ගිහිල්ලා මේ මයින්ඩ්ස් මැප් කියන concept එකට යන්න. අපි ඉස්සරහ ස්ලයිඩ් එකේදී මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන තව විස්තර ඇතුව කතා කරනවා. දැන් මෙතනදී කෙටියෙන් කිව්වොත් එහෙනම් මයින්ඩ් මැප් එකක් කියන්නේ ඔයාගේ මෙමරි එක ඉම්ප්‍රූව් කරන්න ඔයා කලෙක්ට් කරගන්න ඉගෙන ගන්න ඩේටාස් විෂුවලි ඕගනයිස් කරගන්න එකට තමයි සරලවම මයින්ඩ් මැප් එකක් කියන්නේ. ඊට පස්සේ ඔයා නිනොමික්ස් යූස් කරන්න අමාරු තියරි පාර්ට්ස් හරි ඔයාට වැදගත් තියරි පාර්ට්ස් හරි මතක තියාගන්න. නිනොමික්ස් එකක් කියන්නේ අකුරු හරි වචන හරි තියෙන ඔයාට මතක තියාගන්න ලේසි පැටර්න් එකකට හදපු දෙයක් තමයි නිනොමික්ස් එක. අපි ඉස්සරහ ස්ලයිඩ් වලදී නිනොමික්ස් එක කියන්නේ මොකක්ද කියන එක ගැන මීට වඩා හොඳට කතා කරනවා. ඊට පස්සේ තියෙන ක්‍රමය තමයි ඔයා ෆ්ලෑෂ් කාඩ්ස් යූස් කරන්න ඔයාගේ මෙමරි එක රිවර්ස් කරන්න. ඒ ෆ්ලෑෂ් කාඩ් එකක් කියන්නේ සරලව කිව්වොත් මේකත් ඉස්සලා ස්ලයිඩ් වලදී විස්තරව කතා කරනවා. සරලව කිව්වොත් මේකත් වචන සහ රූප එකතු වෙලා ඔයාගේ මතකය වර්ධනය කරගන්න යූස් කරන ටෙක්නික් එක. ඔය ටෙක්නික් තුන තමයි මම මූලිකව ඔයාලට හඳුන්වලා දෙන්න සහ කියන්න කැමති. මීට වඩා ඇඩ්වාන්ස් ටෙක්නික්ස් තියෙනවා. මේ ටික ඉම්ප්‍රූව් කරලා ඔයා මෙතනින් සැටිස් වෙලා නම් ඊට පස්සේ
ඒ ඇඩ්වාන්ස් ඒවට යනවා නම් තමයි මං හිතන්නේ හොඳ. මොකද නැත්තම් ඔයාට මේ කියන එකක්වත් තේරෙන්නේ නැහැ, කරගන්නත් බැරි වෙනවා. ඊට පස්සේ තියෙන වැදගත්ම දේ තමයි ඔයාගේ ටයිම් ටේබල් එකේ, එහෙම නැත්නම් ඔයා ටයිම් එක අරේන්ජ් කරගන්න එකේ ඔයාව ටෙස්ට් කරගන්න කාලයක් වෙන් කරගන්න ඕනිමයි. අපි ඒකට කියන්නේ ටෙස්ටිං ඉෆෙක්ට් එක කියලා. ඔයා ඒකෙදී ෆාස්ට් පේපර්ස් එකක් හරි මොඩල් පේපර් එකක් හරි සහ මොනාරි ප්‍රශ්න ඔයා ක්ලාස් යන්නේ දෙන ටියුට්ස් වල තියෙන ප්‍රශ්න හරි ඒ වෙලාවේ ඒ වෙන් කරගත්ත කාලේ ඒකට යොදා ගන්න ඕනේ. අපි කියනවා ඒකට ටෙස්ටිං ඉෆෙක්ට් එක කියලා. ටෙස්ටිං ඉෆෙක්ට් එක හරි වැදගත්. ඔයාගේ මෙමරි එක ස්ට්‍රෝං වෙන්න සහ ඒක නැවත ටක් ගාලා මතකයේ ආවර්ජනය කරගන්න හරි වැදගත් වෙනවා මේ ටෙස්ටිං ඉෆෙක්ට් කියන එක. අපේ අයගේ අපි කාලසටහනක් හදාගන්නේ කොහොමද කියන එක ගැන ඉස්සරහදී කතා කරනවා. අපේ අයගේ නැත්තෙම කාලසටහන් වල මේ ටෙස්ටිං ඉෆෙක්ට් කියන තැනට ගිහිල්ලා නැහැ ගොඩක් අය. ඊට පස්සේ කියන්න තියෙන වැදගත් කාරණේ තමයි අපි කවදාවත් පාඩම් කරන ඒවා රිවර්ස් කරන්නේ. ඒ කියන්නේ අපි ඔහේ පාඩම් කරගෙන යනවා, නැවත මතක් කරනවා ගොඩාක් අඩුයි. ඒක හොඳ සාර්ථකව ඉගෙන ගන්න කෙනෙකුට ලොකු බාධාවක්. හොඳ සාර්ථකව ඉගෙන ගන්න කෙනෙක් නම් එයා ඉගෙන ගන්න ඒවා රිවර්ස් කරන්න ඕන, මතක් කරන්න ඕන. එතකොට තමයි ඔයාට ස්මාර්ට් ලර්නර් කෙනෙක් වෙන්න පුළුවන්. අපි මේවා කොහොමද අරේන්ජ් කරගන්නේ කියන ඉස්සරහ ස්ලයිඩ් වලදී කතා කරනවා. අපි දැනට මේ ස්ලයිඩ් එක ඉවර කරලා ඊළඟ එකට යමු. අර මං කිව්වේ ඉස්සරලා ස්ලයිඩ් එකේදී ඉස්සරහේ වැදී මොකද්ද ෆ්ලෑෂ් කාඩ් එකක් කියන්නේ, නිනොමික් එකක් කියන්නේ මොකද්ද සහ මයින්ඩ් මැප් එකක් කියන්නේ මොකද්ද කියලා කතා කරනවා කියලා. මේ තියෙන්නේ ෆ්ලෑෂ් කාඩ් එකක්. දැන් ෆ්ලෑෂ් කාඩ් එකක් හදනවා කිව්වහම ඔයාට එකපාරට සමහරට මොකද්ද මේ කියන්නේ සහ මොකද්ද මේ මැජික් එක කියලා එහෙම හිතෙනවා ඇති. නෑ, හරි සරලයි. ෆ්ලෑෂ් කාඩ් එකක් කියන්නේ ඔයාට මතකයට අග්ගාර මතකයට ගන්න පුළුවන් වෙන්න ඔයා හදාගන්න පොඩි ටූල් එකක්. මෙතන තියෙන්නේ ඕගන් සහ බෝන්ස් වලට ඇඳලා මේකේ සිස්ටම් ටික මතක තියාගන්න ඇඳපු ෆ්ලෑෂ් කාඩ් එකක්. ඔයාට මේවට ලොකුවට වේදම් කරන්න ඕනේ නැහැ. A4 කොළ ටිකක් අරන් A4 කොලේ 4ට නමන්න. 4ට නමලා කෑල්ල කපුවහම ඔයාට 4ක් එනවනේ. ඒ 4න් එකක් ගන්න එක ෆ්ලෑෂ් කාඩ් එකකට. ඊට පස්සේ ගෙදර අහක දාන කිරි පෙට්ටි, බිස්කට් පෙට්ටි එහෙම තියෙනවනේ. ඒවා කපලා අරන් මේ සයිස් එකටම කපලා ගන්න. ඊට පස්සේ A4 කොලේ අර කපාගත්ත කෑල්ල ඒකේ අලවලා කාඩ් එකක් විදිහට හදාගන්න. එහෙම එක විශේෂයකට 100ක් විතර වගේ හදාගන්න. ඊට පස්සේ ඔයාට මතක තියාගන්න ඕන වැදගත් දේවල් තියෙනවානේ. මේක මේ ඇනටොමි ෆිසියොලොජි වලට විතරක් නෙමෙයි, ඔයාට ඕනම මේ ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකකට යූස් කරන්න පුළුවන්. ඔයා ඊට පස්සේ ඒවා ඩයග්‍රෑම් සහ අකුරු යූස් කරලා හොඳ ලස්සනට ඔයා අඳින්න. මේ හැම එකක්ම ඔයා මෙතන කියන හැම එකක්ම ඔයාගේ අකුරෙන් ලියලා කරන්න. මොකද මේක ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ළඟ තියාගත්ත කියලා කවදාවත් ඔයාට ඒක පුළුවන් වෙන්නේ නැහැ. අර මං කිව්වේ කලින් අපේ නවුස් පාත්තේ තියෙන ඒවා ඇක්ටිවේට් වෙන්න නම් ඔයා ඇක්ටිව් ලර්නර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකට ඉන්වෝල්ව් වෙලා ඇත්තටම කරන්න ඕන. මේක ඔයා අතින් ඇඳලා ලියලා එතකොට තමයි ඔයාගේ මතකය යන්නේ. අර නර්ව්ස් පාතේස් ඇක්ටිව් වෙගෙන යන්නේ එතකොට තමයි. ඔයා මුලදී ඔයාට මේක අරේන්ජ් කරගන්න අමාරුයි. මුලදී ඔයා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඒවා රෙෆරන්ස් විදිහට ගන්න. පස්සේ ඔයාගේ ඒවා හදාගන්න පටන් ගන්න. ඉන්ටර්නෙට් එකෙන් එකක් වුණත් ඒක එහෙම අමුවෙන් ගන්න එපා. අපි අපේ වචනෙන් කියන්නේ අමුවෙන් ගන්න එපා.
ඔයා ඒක බලලා පොඩ්ඩක් වෙනස්කම් කරලා ඔයා ඔයාගේ වචනේ ලියලා ඔයාට ඕන විදිහට හදාගන්න එක. ෆ්ලෑෂ් කාඩ් එකක් කියන්නේ මේක. ඊට පස්සේ අපි කතා කරන් යන් මේ තියෙන්නේ මයින්ඩ් මැප් එක කියන එක. මේක ඉන්ටර්නෙට් එකෙන් මම ඩවුන්ලෝඩ් කරගත්ත එක. මීට වඩා ලස්සනට ඔයාට ඔයාගේ මයින්ඩ් මැප්ස් හදාගත්ත හැකි. මේ ඩයරිටික්ස් වලට හදපු මයින්ඩ් මැප් එක. මේකේ ඩයරිටික්ස් වල සයිඩ් ඉෆෙක්ට්ස්, ක්ලාසස් ටික, මේ කියන්නේ ක්ලාසිෆිකේෂන්ස් ටික, ඉන්ඩිකේෂන්ස්, සයිඩ් ඉෆෙක්ට් මේ ඔක්කොම එකතු කරලා හදපු ලස්සන මයින්ඩ් මැප් එක. මේ මයින්ඩ් මැප් කියන ඒවා තියෙන්නේ මේ ලියලා පොත අස්සේ දාලා වහලා එහෙම තියාගන්න නෙමෙයි හොන්නේ. අපි ඉස්සරහට කතා කරනවා මෙතනදී ඔයාගේ ලර්නින් එන්වයරන්මන්ට් එක. එහෙම නැත්නම් ඉගෙන ගන්න තැන arrange කරගන්නේ කොහොමද කියලා. අන්න එතනදී කතා කරනවා තවදුරටත් මේ ගැන. ඔයා ඉගෙන ගන්න තැන තියෙන වෝල් තියෙන්නේ. වෝල් අපි බිත්තිය කියලා කියන්නේ බිත්ති ඒ වගේ ස්පේස් එක තියෙන්නේ. ඒ ඔයාට නිතර ඇස ගැටෙන තැන් වල තමයි මේ මයින්ඩ් මැප්ස් කියන ඒවා ඔයා ප්ලේස් කරගන්න ඕන. මේවා අර පොත අස්සේ දාලා වහලා එහෙම තියාගන්න ඒවා නෙමෙයි මයින්ඩ් මැප්ස් කියන්නේ. මයින්ඩ් මැප්ස් එක ඔයාට ඕන එකකට හදාගත්ත හැකි. අර ඉස්සර තිබ්බ ෂෝට් නෝට්ස් කියන සංකල්පෙන් ඔයා මිදිලා මෙතන මේ කියන මයින්ඩ් මැප් කියන කන්සෙප්ට් එකට එන්න. අපි ඉන්ඩිවිඩුවලි මේ මයින්ඩ් මැප් එක බිල්ඩ් කරගන්නේ කොහොමද කියලා වෙන වීඩියෝ එකකින් ඔයාට මේක තේරෙන්නේ නැත්නම් සහ දැනගන්න අත්‍යවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් අපි ඒකටත් වීඩියෝ එකක් කරමු. ඊළඟට අපි කතා කරනවා නිනොමික් එකක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. නිනොමික්ස් කියන්නේ ගොඩක් වෙලාවට පාට මතක තියාගන්න අමාරු දෙයක් මතක තියාගන්න තියෙන කන්සෙප්ට් එක. මේ නිනොමික්ස් පාවිච්චි කරද්දී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහර නිනොමික්ස් තියෙනවා නිනොමික්ස් එක මතක තියාගන්න තව නිනොමික්ස් දෙක තුනක් ඕනේ. එහෙම නිනොමික්ස් වලින් වැඩක් නැහැනේ. ඔයා සමහර ඒවා තියෙනවා නිනොමික්ස් ඇඩ් කරන්න ඕනිත් නැහැ මතක තියාගන්න. දැන් ඔය මම උදාහරණයක් කියන්නම්. අපි තයිරොක්සින් හෝමෝන්ස් ගැන ඉගෙන ගත්තී T3 සහ T4 ගැන ඉගෙන ගන්න ඕනේ. තයිරොක්සින් හෝමෝන්ස් ගැන ස්ටඩි කරද්දී ඕකේ ෆිසියොලොජිකලි ඇක්ටිව් ෆෝම් එක මතක තියාගන්න තියෙනවා නිනොමික්ස් එක. අර කූරු තුනක් තියෙන ගෑරොප්පුවකට ඇපල් ගෙඩියක් ගහපුවම ඇපල් ඒ වලින්නේ පටන් ගන්නෙ. කූරු තුනක් තියෙන හින්දා T3 ඒකින්ද T3 තමයි ඇක්ටිව් ෆෝම් එක කියලා. දැන් ඔය වගේ එකක් මතක තියාගන්න ඇත්තටම නිනොමික්ස් එකක් ඕනේ. ඒක ඔයාගේ කොමන් සෙන්ස් එක මේ කියලා අපි කියනවා. දැන් අපි T4 ගන්නකොට ඔයාට එක පැත්තෙන් ඉඳන් යනකොට ඉස්සරහාම හම්බෙන්නේ 3ද 4ද 3නේ හම්බෙන්නේ. එහෙනම් 3 තමයි ඇක්ටිව් ෆෝම් එක. එහෙම මතක තියාගන්න. හරි ලේසි. අන්න නිනොමික්ස් අනවශ්‍ය විදිහට නිකන් මෙව කරගන්නත් එපා. අත්‍යවශ්‍ය ඒවට විතරක් නිනොමික්ස් යූස් කරන්න. අර මම මුලින් මෙතන ෆ්ලෑෂ් කාඩ් වලට කිව්වා වගේම මේ හරි ෆේමස් නිනොමික්ස් දිනනවා ඉන්ටර්නෙට් එකේ. එහෙම ඔයා මුලින් ඔයාට මේක ෆැමිලිය වෙනකන් ඉන්ටර්නෙට් එකෙන් ගන්න ඒවා ඔයා පොඩි මොඩිෆිකේෂන්ස් කරලා ඔයාගේ අකුරෙන් ලියලා එහෙම යූස් කරන්න. පස්සේ ඔයාටම ආවේනික ඔයාගෙම නිනොමික්ස් බිල්ඩ් කරන්න. ඒක තමයි හරිම ක්‍රමය. මොකද එතකොට තමයි ඔයාට මතක හිටියේ. ඔයාට වෙන කාගෙන් නිනොමික්ස් එකක් මතක හිටින්නේ නැහැ. එහෙම නැහැ. දැන් මෙතන උදාහරණයක් විදිහට දීලා තියෙන්නේ මේ කෝටිකෝස්ටොයිඩ් වල ඉන්ඩිකේෂන්ස් සහ සයිඩ් ඉෆෙක්ට්ස් වලට බිල්ඩ් කරලා තියෙන නිනොමික්ස් එක. මේකේ මේ වචන වලට එන අකුරු වලට තමයි මේ ඉන්ඩිකේෂන්ස් and සයිඩ් ඉෆෙක්ට් ගලපලා තියෙන්නේ. ඒ වගේ ඔයාට ඔයාගේ අකුරෙන් සහ ඔයාගේ ඔළුවේ තියෙන කන්සෙප්ට් වලින් ඕනිම සබ්ජෙක්ට් එකකට නිනොමික්ස් එක බිල්ඩ් කරගත්ත හැකි.
මේක මුලදී හරි අමාරුයි මහා ලොකු දෙයක් කියලා හිතන. හැබැයි ටික ටික කරගෙන යනකොට ඔයාට මේක ෆැමිලිය වෙනකොට ඔයාට ඔයාගේ වචන වලින් හරි ලස්සනට හදාගන්න පුළුවන්. මේ මම කියනවටත් වඩා ලස්සනට හදාගන්න පුළුවන්. ඔයාට අපි මේ කියපු ෆ්ලෑෂ් කාඩ් එහෙම නැත්නම් මයින්ඩ් මැප්ස් නිනොමික්ස් කියන කන්සෙප්ට් ඔයා ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ෆාමකොලොජි වෙන්න පුළුවන්, ෆාමසිටික් වෙන්න පුළුවන්, ඇනටොමි ෆිසියොලොජි වෙන්න පුළුවන්, ඇක්ට් ඇන්ඩ් රෙගියුලේෂන්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිලේටඩ් ඕන එකක් වෙන්න පුළුවන්. ඔයාට මේවා එක ෆැමිලි වුණාට පස්සේ ඔයාට ඔයාගේ විදිහටම මේ දේවල් බිල්ඩ් කරගන්න පුළුවන්. ඔයා මේවා එක්ස්පර්ට් කෙනෙක් වෙනකොට, ඒ කියන්නේ මේවා එක හරියට ෆැමිලිය වෙනකොට ඔයාට මෙතනින් එහාට මීට වඩා ඇඩ්වාන්ස් ටෙක්නික්ස් වලට යන්න පුළුවන්. අපි කියනවා මෙමරි පැලසස්, වින්මන් ටෙක්නික්ස් වගේ ඇඩ්වාන්ස් ඒවට යන්න පුළුවන්. මෙතන මෙමරි පැලසස් කියන කන්සෙප්ට් එකේදී ඔයා අපි කියන ඔයාගේ එන්වයරන්මන්ට් එක, ඒක නැත්නම් අපි කියන ලර්නින් එන්වයරන්මන්ට් එකේ තියෙන බඩු සහ අපි කියන බඩු භාණ්ඩ ඔයාට පේන දේවල් එක්ක ඔයාගේ මෙමරිය කොහොමද බූස්ට් කරගන්න කියලා තියෙන හොඳ කන්සෙප්ට් එකක් තමයි මෙමරි පැලසස් කියන්නේ. සහ වින්මන් ටෙක්නික්ස් කියන්නේ ඔයා ඉගෙන ගන්න දේ ඔයා තව කෙනෙකුට උගන්වනවා හරි තමන්ටම උගන්වනවා හරි කියන කන්සෙප්ට් එකේ ඉඳගෙන ඔයා ඉගෙන ගන්න දේවල් ඇරේන්ජ් කරන එක. ඒ කියන්නේ ඔයා තව කෙනෙකුට කියලා දෙන විදිහට නෝට්ස් එක හදාගෙන යනවා. ඒකේ අර ඔයා හදාගෙන යනකොට ඔයාට හිර වෙන තැනක් තියෙනවනේ. ඇත්තටම ඔයාගේ අන්න එතන තමයි වීක්ස්. ඔයාට බැරි ඒ ටික තමයි අන්න ඒ ටික ફોකස් කරගෙන බිල්ඩ් කරගෙන යන්න හොඳ ඇඩ්වාන්ස් කන්සෙප්ට් එකක් තමයි ෆින්මන් ටෙක්නික්ස් කියලා කියන්නේ. ඒ වගේ ඇඩ්වාන්ස් ඒවට එන්න පුළුවන්. ඔයා මේකට ඉන්ටරස්ට් නම් අර මං මුලින් කියපු මූලික තුන යද්දී ඔයා ඒකේ එක්ස්පර්ට් වෙනකොට ඔයාට අලුතෙන් දෙකකට යන්න පුළුවන් නම් මගෙන් අහන්න. මම මේ කන්සෙප්ට් වලට යන විදිහට කියන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න. සහ ඔයාට පර්සනලි මාව කන්ටැක්ට් කරලා වුණත් අහන්න පුළුවන්. මම එහෙම වුණොත් ඇඩ්වාන්ස් ඒවට යන විදිහට ගැන මට තේරෙන විදිහට මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරලා දෙන්නම් ඔයාට කොහොමද ගොඩ දාගන්න කියන එක ගැන. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරන්නේ ඇත්තටම exams like battles. අපි කියනවා ඇත්තටම ඔයා යුද්ධයට සූදානම්ද? කොහොමද මේකට ලැහැස්ති වෙන්නේ? මේ යුද්ධෙට මෙතන ඔයා හිතනවා ඇති අදාළ නැති රූපයක් දාලා තියෙන්නේ කියලා. නෑ, මම මේක පැහැදිලි කරලා යන්නම්. මේක ගත්තේ මම ආසම ටීවී සීරීස් එකකින්, වයිකින්ස්ලා ටීවී සීරීස් එකේ රැග්නයි ලගතයි මම හරි ආස ටීවී සීරීස් එකයි මේ ඉමේජ් එක මෙතනට ඇඩ් කරේ. සහ මේක මෙතනට අදාළ නැත්තේ නෑ, මම පැහැදිලි කරන් යන්න. ඔයා දන්නවද යුද්ධකදී ඔයාගේ කුසලතා එහෙම නැත්නම් ස්කිල්ස් දැනන් ඉන්නවට වඩා ඔයාගේ දුර්වලතා එහෙම නැත්නම් අපි කියන වීක්නස් වීක් පොයින්ට් දැනන් ඉන්න එක වැදගත්. ඔයාගේ හැකියාවන් ස්කිල් දැනන් ඉන්නවට වඩා යුද්ධකදී නොමරි ජීවත් වෙන්න, අපි කියනවා සර්වයිව් වෙන්න කියලා. ඉන්න නම් ඔයාට ඔයාගේ ස්කිල්ස් වලට වඩා ඔයාගේ වීක්නස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් මෙතන මම දැන් ඉමේජ් එකට එන්නම්. මම කිව්වේ අදාළ නැත්තේ නෑ මේක කියලා. ඔයාගේ වීක්ස් පොයින්ට් තමයි මේ තියෙන්නේ. ඔයාගේ ස්ට්‍රෝං පොයින්ට් එහෙම නැත්නම් ඔයාගේ ස්කිල්ස් තමයි මේ තියෙන්නේ. ඕක තව ටිකක් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් එහෙම ඔයාගේ weak points කොහොමද හැන්ඩල් කරන්නේ, ඔයාගේ strong point කොහොමද
හැන්ඩල් කරන්නේ කියන එක ගැන ඔයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අපි ස්ලයිඩ් එක පෝස් කරමු. අපිට පොඩි ටෙක්නිකල් ඉෂුව එකක් ආවා. මේක මෙහෙම කරන් ගියාට හරි අමාරු වැඩක්. මෙතන නම් වීඩියෝ එක කන්ටිනියු කරනවා. අපි කතා කර හිටියේ යුද්ධයක් සහ එක්සෑම් එකක් කම්පෙයාර් කරලා ඇත්තටම ඔයාගේ වීක්ස් පොයින්ට් දැනන් ඉන්න එක ගොඩාක් වටිනවා. ඔයාගේ ස්කිල්ස් දැනන් ඉන්නවටත් වඩා යුද්ධෙකදී මේ තියෙන ෂීල්ඩ් එක, ඔයාගේ ෂීල්ඩ් එක ස්ට්‍රෝං නැත්නම් ඔයාට කොච්චර සෝල්ඩ් ස්කිල් සහ ෆයිටින් ස්කිල් තිබුණත් ඔයාගේ ෂීල්ඩ් එක හයියට නැත්නම් ඔයා අනිවාර්යෙන් ඉන්ජර්ඩ් වෙනවා හරි ඩෙඩ් වෙනවා හරි දෙකෙන් එකක් වෙනවා බැටල් එකකදී. ඒ වගේ තමයි එක්සෑම් එකකදී ඔයාගේ සිලබස් එකත් එක්ක ඔයා කොහෙටද හොඳට පර්ෆෝම් කරන්න පුළුවන්, ඔයාගේ කොහෙද ස්ට්‍රෝං, ඔයාට මොනවද බැරි, ඔයාගේ වීක්නස් කොහෙද තියෙන්නේ, ඔයාගේ වීක්ස් පොයින්ට්ස් කොහෙද, ඒව දැනන් ඉන්න එක හරිය වැදගත්. අපි කියනවා යුද්ධකදී සාර්ථක වෙන්න නම් ඔයාට සතුරා ගැන හරි ඉන්ටෙලිජන්ස්, ඒ කියන්නේ බුද්ධිමය තොරතුරු තියෙන්න ඕන. එයාගේ ස්ට්‍රෝං පොයින්ට්ස් කොහෙද, එයාගේ වීක්ස් පොයින්ට් කොහෙද සතුරාගේ තියෙන. ඒ වගේ එතකොට තමයි ඔයාට විනින් වර්ෆෑන් එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ තමයි එක්සෑම් එකේදී ඔයාගේ එක්සෑම් ප්ලෑන් එක, එනම ස්ටඩි ප්ලෑන් එක හදාගන්න. ඔයාගේ සිලබස් එකත් එක්ක එක්සෑම් එකත් එක්ක සහ ඔයා එක්ක තියෙන ඔයාගේ පර්සනල් දේවල් එක්ක ඔයාගේ තියෙන වීක්නස් සහ ස්ට්‍රෝං පොයින්ට් දැනන් ඉන්න එක හරිය වැදගත්. ඔයාට එක්සෑම් එක හොඳට පාස් වෙන්න සහ හොඳට පර්ෆෝම් කරන්න. ඉස්සෙල්ලා කිව්වා වගේම එක්ස්ටර්නල් ෆාමසි එක්සෑම් එක ගැන සහ ඒකේ සිලබස් එක ගැන සහ ඒක හොඳට දැනගන්න එක ඔයාට ඔයාගේ ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ගොඩක් උදව් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා එක්සෑම් එකක සෙවව් වෙනවා කියන එක ආර්ට් එකක්. ඒක ඔයා ප්‍රොපර් ගයිඩ්ලයින්ස් එක්ක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. අපි මෙතන ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඇත්තටම අපි ඉස්සෙල්ලා කතා කරා ඔයාගේ වීක්නස් ස්කිල් කොහොමද ඇත්තටම අඳුරගන්නේ. ඒකත් ලොකු ප්‍රශ්නයක් සමහර අයට කොහොමද ඔක අඳුරගන්නේ කියන්නේ. මං මේ ඔයාට යෝජනාවක් කරන්නේ මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඔයා හිස් කොලයක් ගන්න. අපි කියමු A4 කොලයක් කියලා. A4 කොලේ මැදින් දෙකට නමන්න. එතකොට ඉස්සරහට ස්ලයිඩ් දෙකකුයි පිටිපස්ස ස්ලයිඩ් දෙකකුයි එනවනේ. ඔයා ඉස්සරහ ස්ලයිඩ් එකේ මේ පේනවා වගේ එක වගුවක් ගහන්න. ඒකේ එක පැත්තක ලියන්න my personal weaknesses. ඊට පස්සේ ඒකේ අනිත් සයිඩ් එකේ ලියන්න my personal skills and plus point. මේක ඔයා සිංහලෙන් ලියාගත්තක් කමන්නේ. මට මේ PowerPoint එකට ඕන හින්දා මම මෙතන මෙහෙම ඇඩ් කරේ. ඊට පස්සේ කොලේ අනිත් පැත්ත හරවලා එක පැත්තක ලියා ගන්න ඔයාගේ my weak areas with syllabus. විෂයත් එක්ක මොනවාද ඔයාගේ තියෙන දුර්වලතා. ඊට පස්සේ එතනම අනිත් පැත්තේ ලියන්න විෂයත් එක්ක මොනවද තියෙන වගේ strong areas. my strong areas with syllabus කිය. ඊට පස්සේ අර මම වෙන් කරගත්ත කිව්වා ඔයාගේ personal පැත්තේ ලියන්න ඔයාගේ weakness ටික. මම මෙතන උදාහරණ විදිහට දාලා තියෙනවා. ඔයා ගොඩක් වෙලා ඔයාගේ Facebook එකට YouTube එකට WhatsApp වලට යනවනම් ඒක ඔයාගේ weakness එක. ඔයාට ස්ටඩි කරන්න තියෙන කාලේ තමයි ඒකට වැය වෙන්නේ. ඔයා ඒක ඔයාගේ weakness
පැත්තේ ලියන්න. ඔයා ගොඩක් ටීවී බලනවා නම් සහ ඔයා ගොඩක් ෆිල්ම්ස් බලනවා ඒ වගේ ඔයාට එතෙන්ට ටයිම් එක යනවා කියනවා නම් ඒක ඔයාගේ වීක්නස් එක. ඔයා ඒක ලියාගන්න වීක්නස් පැත්ත. ඔයා ඕනවට වඩා නිදිනවා නම් නිින්ද අත්‍යවශ්‍යයි. අපි ඒක ගැන නෙමෙයි කියන්නේ. අපි කියන්නේ ඕවර් ස්ලීපින් කියලා. ඔයා ඕනවටත් වඩා නිදිනවා නම් ඒක ඔයාගේ වීක්නස් එක. ඊට පස්සේ ඔයාගේ පර්සනල් ස්කිල් පැත්තට ඔයාට ගොඩක් වෙලාව තියෙනවා නම් ස්ටඩි වලට වෙන් කරන්න. ඒක ප්ලස් පොයින්ට් එක. ඔයාට වෙලාව තියෙනවා. ඊට පස්සේ ඔයාට ඉගෙන ගන්න දේ ටක් ගාලා ඔලුවට එනවා සහ මතක තියාගන්න පුළුවන් නම් ඔයාගේ ඒක මරු ප්ලස් පොයින්ට් එක. ඔයාට හොඳ ෆාමසි ක්ලාස් එකක් තියෙන හොඳ ගුරුවරයෙක් ඉන්නවනම් ඒක ප්ලස් පොයින්ට් එක. දැන් ඔන්න පර්සනල් ටික ඉවරයි. තව ඔයාට තියෙනවා ඕනි තරම් කොලේට තියෙනවානේ. කොලේ ඉවර වෙනකම්ම ලියන්න. ඊට පස්සේ දැන් අනිත් පැත්ත එක ගැන මම කතා කරන්නේ. සිලබස් එකත් එක්ක ඔයාගේ තියෙන වීක්නස් මොනවාද? ඔයා මෙතන ලියනවා I am not good at forensic pharmacy. මම forensic pharmacy වලට එච්චර හොඳ නෑ. මගේ performance අඩුයි. ඒක මගේ weakness එක. මම ලියා ගන්නවා. ඊට පස්සේ drug acting on CNS central nervous system එකේ act කරන drugs ගැන මගේ knowledge එක මදි. ඒක මගේ weakness එක. මම ලියනවා weakness පැත්තේ. anatomy physiology ගැන මගේ knowledge එක ටික weak. මම ඒකත් ලියනවා මගේ weakness පැත්තේ. ඊට පස්සේ සිලබස් එකත් එක්ක මගේ ප්ලස් පොයින්ට් මොනවාද කියලා මම බලාගෙන යනවා. මම pharmaceutical calculation වලට හොඳයි. I am good at it. ඒක මගේ ප්ලස් පොයින්ට් එක. drugs acting on cardiovascular system වලට මම හොඳයි. මට ඒක හොඳට වැදිලා තියෙන්නේ. මම ඒක හොඳ ප්ලස් පොයින්ට් එකක් මගේ. මම pharmaceutical dosage form වලට එච්චර ෆැමිලියර් නෑ. මට පොඩ්ඩක් ඒ ටික මිස් වෙලා. මගේ weak point එක. දැන් මේ ටික ලියාගත්තනේ. ඔයා ඊට පස්සේ මුලින්ම කරන්න ඕන ඔයාගේ personal තියෙනවනේ weakness ටික. ඔයා ඒ ටික cut down කරන්න ඕන. ඔයා Facebook එක use කරනවා නම් ඒක limit කරන්න ඕන. bullying මේවා සහ මුලින්ම නවත්තන්න හරි අමාරුයි. ඒ පොඩ අඩු කරන් යන්න. දවසට පැයක් Facebook එකට ගියාම පැය භාගයක් කරන්න. ඒ පැය භාගෙ ගිහලා ඕක ඔයාලා අල්ලලා යනකොට පැය භාගෙත් නැතුව දාලා පොඩි වෙලාවක් තියාගන්න. ටීවී බලනවනොත් එහෙම පැය දෙකක් ටීවී බලනවා පැයකට ඉස්සෙල්ලා අඩු කරන්න. එහෙම කළා ඔයාගේ personal weakness ටික තියෙන්නේ. ඒවා cut down කරන් යන්න. ඔයාගේ personal skill ටික හැමෝම තියෙනවා. ඒවා ඔයාට නැති වෙන්නේ. සහ ඊට පස්සේ කරන්න ඕන ඔයාගේ සිලබස් එකත් එක්ක ඔයා ස්ට්‍රෝං ටික තියෙනවා. අපි ඒ ටිකට පස්සේ එන්නේ. ඔයාගේ වීක්ස් ඒරියා ටික තියෙනවානේ. ඔයා වීක්ස් ඒරියා ටික තමයි ඉස්සෙල්ලාම ඩෙවලොප් කරන්න ගන්න. ඔයා පාඩම් කරන්න ගන්නකොට ඉස්සෙල්ලාම ගන්නේ වීක්ස් ටික තමයි ඩෙවලොප් කරන්න. ඔයා ඒ ටොපික් ටික තමයි ඉස්සෙල්ලාම අරන් හොඳට ස්ටඩි කරන්නේ. එතකොට ඔයාගේ වීක්නස් අඳුරගෙන තියෙන්නේ. හරි වීක්නස් ටික ඉවර කරාට පස්සේ තමයි ඔයාගේ ස්ට්‍රෝං වේව. ඊට පස්සේ තමයි ඔයාගේ ස්කිල් හරිය හදාගන්න එන්නේ. ස්කිල්ස් කොහොමත් ඔයාට තියෙනවා. ඒවා ඉම්ප්‍රූව් කරගන්නයි ඕන. වීක්නස් ටික හදාගත්තාම ඔයාගේ ෂීල්ඩ් එක හොඳට හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට හයියෙන් පාරක් වැදුනොත් ඔයාට ඒක දරා ගන්න පුළුවන්. ඒ තත්ත්වයට ඔයාගේ ෂීල්ඩ් එක හදාගෙන තියෙන්නේ. එතකොට වීක්නස් ටික අපි හදාගෙන තියෙන්නේ. අපිට එතකොට හොඳ ෂීල්ඩ් එකක් තියෙනවා. එතකොට අපිට බැටල් එකට හොඳට කඩු හරඹ එහෙම පුරුදු වෙලා යන්න පුළුවන්. ස්කිල් එක හදාගෙන ෂීල්ඩ් එක තියෙනවනේ වාට. ඔන්න දැන් මම කිව්වා ඕවා arrange කරගන්නේ කොහොමද කියන එක ගැන. ඊට පස්සේ අපි මෙතනින් එහාට ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඇත්තටම මේ ඔයාට ඔයාගේ ඉගෙන ගන්න පරිසරය, ඒ කියන්නේ learning environment එක කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි මේ ස්ලයිඩ් එකේදී කතා කරන්නේ. මම මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ වගේක් තියෙන්නේ. මම මේවා ෆොටෝත් එක්කම පැහැදිලි කරන් යන්නම්.
ඔයාට පුළුවන් තරම් හොඳට අර අපි කියන ක්‍රියේටිව්ලි හොඳ නිර්මාණශීලීව ඔයාගේ තියෙන ඔයාට පොඩි ඉඩක් තියෙන්න පුළුවන්. අපි හැමෝටම මහා ලොකු සැප පහසුකම් නැහැනේ. පොඩි ඉඩක් තියෙන්න පුළුවන්. ඔයා ඒ පොඩි ඉඩේ හරි ලස්සනට arrange කරගන්න ඔයාගේ ඉගෙන ගන්න වැඩේට යොදා ගන්න තැන. ඔයා ඉගෙන ගන්න තෝරගන්න තැන disturbances පුළුවන් තරම් ඈඩ් කරන්න. ඔයා පාඩම් කරන්න යන තැනට මොබයිල් ෆෝන් එක ගෙනියන්න එපා. ඔයා ටීවී එක පේන තැනක් සහ උපාරේ කවුරු හරි අනේනවා පේන තැනක් පාඩම් කරන්න තෝරගන්න එපා. ඔයාට ඔයාගේ ඇඳ පේනවනම් ඇඳ පේන තැනක් පාඩම් කරන්න තෝරගන්න එපා. ඇඳ පේනකොට නිදා ගන්න තමයි හිතෙන්නේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේම පාරයින් ඉන්න කෙනෙක් නම් ගොඩක් heavy noises වාහන යනවා සද්ද ඒ වගේ තැන පාඩම් කරන්න තෝරගන්න එපා. පුළුවන් තරම් නිස්කලංක සහ ඔයාට disturbance අඩු තැන පාඩම් කරගන්න තෝරගන්න. ඊට පස්සේ මෙන්න මේක හරිය වැදගත්. ඔය ගොඩාක් අයට එකයි ඉගෙන ගන්න ફોකස් කරගන්න බැරි. ඔයා පොත් අහුරන්න ඔයාගේ ටියුට්ස් තියන්න තියෙන මේසේ පාඩම් කරන්න ගන්න එපා. ඔයා පාඩම් කරන්න ගන්න මෙන්න මේ වගේ ක්ලියර් මේසයක් තියාගන්න. ඔයා එතෙන්ට යනකොට එදාට පාඩම් කරන පොත හෝ ටියුට් එක හරි මොකක් හරි ඒක විතරක් අරන් යන්න. ඒක එතන පාඩම් කරලා ඉවරෙච්ච ගමන් පොත් අවරන තැන හැරුවා. මේ වගේ සෙපරේට් ඒරියා දෙකක් තියාගන්න පොත් අවරහණ්ඩයි පාඩම් කරන මේසෙට. පාඩම් කරන එකේම පොත් තියාගෙන පාඩම් කරන්න එපා. එහෙම වුණා ඔයාගේ ඔළුවට ඒක වදයක්. එතකොට ඔයාගේ මයින්ඩ් එකම රිජෙක්ට් කරනවා ස්ටඩි කරන එක. මොප්පා මෙච්චර ගොඩක් තියනවාද බලන්න. එහෙම හිතෙන්නේ බලපුවා. ඒක නිසා ඔයා separate tables use කරන්න පොත් අහුරන්න සහ පාඩම් කරන්න. මෙන්න මේක හරිය වැදගත්. මම personally use කරන දෙයක්. ඔයා අනිවාර්යයෙන්ම ඔයා ඉගෙන ගන්න තැන white board එකක් use කරන්න. මේ වගේ white සාමාන්‍ය size තියෙනවානේ. කඩේ තියෙනවනේ ගන්න සාමාන්‍ය size white board එකක් ගන්න. මම දැන් personally white board 3ක් use කරනවා. මේක හරිය වැදගත්. ඔයාට වැදගත් තියරි පාර්ට් එකක් හරි ඔයාට අමාරුයි කියලා හිතන තියරි පාර්ට් එක අපි හිතමු ගානක් කියලා. ගානක් වගේ එකක් ඔයාට අමාරුයි concept එක තේරෙන්නේම නැහැ. ඔයා කරන්නේ ඔයාගේ white board එකේ තියෙනවනේ මේ වගේ ලොකු එකක්. ඔයා ඒකේ ලොකු අකුරෙන් දැන් පාට මාකර්ස් තියෙනවනේ. පාටින් ලස්සනට ලියලා ඕක තියෙන්න අරින්න සතියක් විතර. ඔයාට නිතර පේනවනේ. එතකොට නිතර පේනකොට අර concept එක හරි ඔයාට අමාරු තියරි පාර්ට් එක ඔයාගේ ඔළුවට නිකම්ම යනවා. මොකද අපේ ඔළුව වචන විදිහට නෙමෙයි දේවල් මතක තියාගන්නේ රූප විදිහට. ඒක නිසා අර අපිට පේන එක හරිය වැදගත්. පේනකොට මෙමරියට යනවා. ඒකින්ද මේ white board එක අනිවාර්යෙන් use කරන්න. නැත්තම් දැම්මම white board එක ගන්න. පොඩි ගාණක් වෙන්නේ ඕක. ලොකු ගාණක් වෙන්නේ. ඔයා ඉගෙන ගන්න දෙයට investment එකක් කරන්න. white board එක මං හිතන්නේ හරිය වැදගත් දෙයක්. ඊට පස්සේ මං අර ඉස්සෙල්ලා කිව්වා මේ walls තියෙනවනේ වගේ. මේවා නම් නිකන් තියන්නම එපා. මේවා ඔයාගේ minds map, dynamics, theory වලට එන essential diagram අපි හිතමු ඔයාගේ anatomy physiology වල නම් සිස්ටම් වල organs වල ඔය අලවන්න පුළුවන් ඒවා ලස්සනට බිත්ති වල ලොකුවට අලව ගන්න ඔයාට නිතර පේන. අර මං උඩ එකේදීත් කිව්වා අපි මොලේ මතක තියාගන්නේ වචන විදිහට නෙමෙයි රූප විදිහට. ඒකින්ද දකින්න දේ ඔළුවේ රැඳෙනවා වැඩි. ඒකින්ද ඔයා මේවා නම් නිකන් තියන්නම එපා. මොනාරි අලවල කරලා ලස්සනට අද වහලේ අලවන්න පුළුවන් නම් වහලේ හරි අලව ගන්න ඒත් වටිනවා. මෙන්න මේකත් හරි වැදගත්. ඔයා separate place එකක් වෙන් කරලා තියාගන්න චූටි white board එකක් set කරන්න පුළුවන් වෙන්න. ඒක තමයි ඔයාගේ to do list එක. ඒ කියන්නේ ඔයාට කරන්න තියෙන දේවල් සහ ඔයාගේ next day time table එක. ඒ කියන්නේ දැන් ඔයාට traditional විදිහට අහවල් දවසේ අහවල් වෙලාවට මේක කරනවා කියලා එහෙම time table හදාගෙන ඉන්න එපා. ඔයා
මේක ගැන අපි ඉස්සරහට මීට වඩා ස්ලයිඩ් එකකදී විස්තර ඇතුව කතා කරනවා. ඔයාට තියෙන හෙට කාලසටහන හදන්නේ අද රැයට. ඒක ඩේලි කරන්න ඒකට වෙනම සෙපරේට් එකක් තියාගන්න සහ ඔයාගේ to do list එක තියෙනවානේ. අපි තුමු ඔයාට අර අපි ඉස්සෙල්ලා weakness ගැන කතා කරා කියමු මේ සිලබස් එකත් එක්ක. ඔයා weak නම් CNS ඇක් කරන drugs වලට ඔයාගේ to do list එකේ උඩින්ම ලියලා තියාගන්න මම CNS drugs ගැන කියවන්න ඕන. අන්න ඒක එතකොට priority එකේ තියෙනවා වාගේ. ඔයා එතකොට ඔයාගේ pharmacology බලන දවස් දිනවනේ. එදාට ඔයා ඉස්සෙල්ලාම ගන්නේ අරක. ඔයාගේ to do list එකේ උඩින්ම තියෙන එක තමයි ගන්නෙ. සහ මේක daily basis ඔයා maintain කරන්න. දවස් ගානේ මේක maintain වෙන්න ඕන. environment එක arrange කරගන්න ගැන දලා අදහසක් ඇති කියලා මම හිතනවා. මෙතනින් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. මෙන්න මේක හරි වැදගත්. කොහොමද ටයිම් එක arrange කරගන්න කියලා. මට නම් එක්සෑම් කරනකොට නැතුවම තිබ්බ එකක් වෙලාව තිබ්බනම් මං හිතනවා තව performance වැඩිෙන්න තිබුණා කියලා. අපි මම මේ දල වශයෙන් කතා කරන්නේ මීට වඩා වෙලාව තියෙන කෙනෙකුට මීට වඩා මේකට ફોකස් කරන්න පුළුවන්. අපි කතා කරගෙන අපි හැමෝටම තියෙන්නේ දවසට පැය 24යි. පැය 24ට වඩා තියෙන කවුරුත් නැහැ මේ ලෝකේ. අපිට කාලය පාලනය කරන්න බෑ. හැබැයි අපිට කාලය කළමනාකරණය කරන්න පුළුවන්. තියෙන කාලය. ඔයාට මම ආයෙත් කියනවා අර traditional timetables තියෙන්නේ. අර අපි පොඩි කාලේ හැදුවේ අහවල් වෙලාවෙ ඉඳන් අහවල් වෙලාව වෙනකම් පාඩම් කරනවා. අහවල් වෙලාවෙ ඉඳන් අහවල් වෙනකම් ටීවී බලනවා. අහවල් වෙලාවෙ ඉඳන් අහවල් වෙලාව වෙනකම් අපි හිතමු සෙල්ලම් කරනවා. ඒ වගේ මර පොඩි කාලේ හැදපු ඒ වගේ කාලසටහන් දැන් හරියන්නේ නැහැ. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක මැච් වෙන කාලසටහන හදාගන්න. අපි දන්නවා දැන් එක්ස්ටර්නල් පර්ෆෝමන්ස් එක්සෑම් එක කරාට සමහර අය ජොබ් කරන ගමන් කරන්නේ, සමහර අය බැඳලා ළමයි ඉන්නවා, ළමයි බලා ගන්න ඕනේ. ඒව කරන ගමන් කරන්නේ. සමහර අය ජොබ් එක නෙමෙයි දෙක තුන කරන ගමන් කරනවා. මේ මමත් එහෙමයි. ඉතින් අපි ඒකට හරියන්න අපේ තියෙන කාලය arrange කරගන්න ඕන කොහොමද මේක කරගන්නේ කියලා. මම පල්ලෙහාදී මේක තව පැහැදිලිව කියනවා. ඔයා පොඩි දලා අදහසක් ගන්න ඔයාට කොච්චර දවසකට ඉතුරු කරගන්න පුළුවන්ද ඉගෙන ගන්න එකට වෙන් කරගන්න කියලා. හැබැයි ඔයා අපි කියනවා සේව් කරගත්ත. එහෙම නැත්නම් මේ වෙන් කරගත්ත බේරගත්ත කාලේ ඇත්තටම ඉෆෙක්ටිව්ලි ස්ටඩි වලට විතරම ફોකස් කරන්න ඕන. අපි හිතමු ඔයාට පැයයි නම් වෙන් කරගන්න පුළුවන්. ඒ පැය ඇත්තටම ඉෆෙක්ටිව් යොදා ගන්න ඕන ඉගෙන ගන්න එකට විතරම. ඊළඟ ස්ලයිඩ් එකේදී අපි මේ කාලය කොහොමද arrange කරගන්න ගැන කියනවා. මම අර කිව්වේ පල්ලෙහාදී විස්තර කරනවා කියලා කොහොමද කාලය අපිට ඉතුරු මේ වෙන් කරගන්න කියලා දවසකට. අපි හැමෝටම පැය 24යි තියෙන දවසකට. පැය 24ට වඩා තියෙන කවුරුත් නැහැ. අපි හිතමු මේකෙන් දල වශයෙන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් හරි ලෙක්චර්ස් යන මොන හරි ස්ටඩීස් කරනවා ලෙක්චර්ස් යන කෙනෙක් ඉන්න ඔයාට දවසට පැය 10ක් ඒකට යනවා. අපි ඒ 10 අයින් කරනවා. ඊට පස්සේ ඔයාට පැය 2ක් ට්‍රැවලින් වලට යනවා. අපි හිතමු ජොබ් එකට යනවා නම් ඒකට. එහෙම නැත්නම් ලෙක්චර්ස් වලට යනවා නම් එතන පැය 2ක් අයින් කරනවා. ඊට පස්සේ පැය 6ක් ඔයාට මේ නිදා ගන්න කාලේ නම් අඩු කරන්න එපා. අඩුම ගානේ නිරෝගී මිනිස්සෙකුට දවසකට පැය 6ක්වත් නිදා ගන්න ඕන. අපි
ස්ලීප් වල ෆිසියොලොජි එක ගැන කතා කරනකොට කතා කරනවා non eye movement sleep උයි rapid eye movement sleep ගැන කතා කරනවානේ. මේ නිින්ද හරි වැදගත් වෙන්නේ මේ නිින්දෙදි මේ rapid eye movement අවස්ථාවට යනකොට තමයි අපේ මෙමරි එක improve වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි daily life එකේ experience කරන ඒවා අපේ short time memory එකේ තියෙන ඒවා long term memory එකට යන්නේ rapid eye movements කියන අවස්ථාවට එනකොට තමයි. ඒක achieve කරන්න සාමාන්‍යයෙන් අපි නිදාගෙන පැය 3-4ක් වගේ කාලයක් විතර යනවා. එතෙන්ට ඔයාගේ ස්ලීප් එක කට් කරන්න නම් එපා. අනිවාර්යෙන් මේ නිදා ගන්න කාලේ පැය 6ක්වත් තියාගන්න ඕන. සමහර අය කරන්නේ පොඩි නැප් එකක් දාලා පාඩම් කරනවා කියලා පාඩම්. ඇත්තටම මේක ඉෆෙක්ටිව් නෑ. මොකද මතකයට නිින්ද කියන එක හරි වැදගත්. අපි නිින්ද කොහොමද arrange කරගන්න කියන එක ඉස්සරහ slide එකකදී කතා කරනවා. ඊට පස්සේ අපි හිතමු මෙතන තව පැය දෙකක් යනවා. ඔයාට කන බොන ඒවට ඔයාගේ පර්සනල් ඒවට නාන කියන ඒවට පැය දෙකක් යනවා කියලා. අනිවාර්යෙන් දවසට පැයක් ඔයා කැමති දෙයක් කරන්න වෙන් කරලා තියා. නැත්තම් ඔයාට මේ ඔක්කොම බෝරින් වෙනවා. මොන මගුලක්ද මේක නිකන් ඉන්න කියලා හිතන වෙලාවක් එනවා. ඒ වෙන්නේ ඔයා මේකට ඕනවට වඩා ෆෝස් කරොත් ඔයාට මේක එපා වෙලා යනවා. ටික දවසක් කරගෙන යනවා. ඒකින්ද දවසට පැයක් අනිවාර්යෙන් ඔයා කැමති දෙයක් කරන්න තියා. ඒක ඔයා TV series එකක් බලන්න. එහෙම නැත්නම් ෆිල්ම් එක ඔයා හිතයි පැය මොන ෆිල්ම්ද කියලා. එහෙම නෑ ෆිල්ම් එක දිගට බලන්න ඕන කියලා එකක් නෑ. දවසකට පැයට භාගයක් බලලා ඊටු දවසේ ඊටු භාගය බලුවා. එහෙම බලන්න. ඕනවට වඩා කිසි දෙයකට ඇලිලා ගැලිලා එහෙම ඉන්න එපා. එහෙම ඉන්දියොත් මිනිස්සුන්ට කිසි දෙයක් අචීව් කරන්න බෑ. ඒ පැය ඔයා ඇත්තටම කැමති දෙයක් කරන්න යොදා ගන්න. දැන් මේ ඔක්කොම පැය 24න් අඩු කරාට පස්සේ ඔයාට දල වශයෙන් පැය 3ක් ඉගෙන ගන්න ඉතුරු කරගත්ත හැකියි. අපි ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරනවා මේ පැය 3 කොහොමද ඇත්තටම ඉෆෙක්ටිව් විදිහට arrange කරගන්නේ කියලා. මෙතනදී කතා කරනවා how to arrange saved time effectively. අපි ඉතුරු කරගත්ත කාලේ කොහොමද අපි arrange කරගන්නේ කියන එක ගැන කතා කරනවා. අපි ඉතුරු කරගත්ත පැය 3 better learning outcome එක කියන්නේ හොඳ ඉගෙනීමේ ක්‍රියාවලියක් කරන්න කොහොමද arrange කරගන්න කියන එක ගැන තමයි මෙතනදී කතා කරගෙන යන්නේ. මෙතනදී කියන්න ඕනේ මම ඇත්තටම මෙතන මට ඉතුරු කරගන්න පුළුවන් උනේ පැය 3යි. මං හදපු මෙතන කාලසටහනට ඔයාට ඊට වඩා කාලය ඉතුරු වෙනවා නම් ඔයා මෙතන මම මේ රතු පාටින් දාලා තියෙන්නේ පැයක් කියලා මේ පැය යටට තව පැයක් arrange කරලා තව subject එකක් add කරගන්න. ඔයාට පැය 4ක් තියෙනවා කියලා හිතමු අපි. එතකොට මෙතෙන්ට තව subject එකක් ඔයාට add කරගත්තා. පැය 5ක් තියෙනවා නම් තව එකක් add කරගත්තා. හරිද? ඊට පස්සේ අපි කතා කරමු ඇත්තටම මේ අපේ හදන කාලසටහනේ ඔයාගේ ඇක්ටිව් ලර්නින් ප්‍රොසෙස් එකට තමයි අපි මූලිකත්වය දෙන්න ඕන. ඔයාගේ ටෙස්ටිං ඉෆෙක්ට් එක කොහොමද ඉම්ප්‍රූව් කරගන්න කියන එක ගැන තමයි මූලිකත්වය දෙන්න ඕන. ඔයාගේ මෙමරි පවර් එක කොහොමද ඉම්ප්‍රූව් කරගන්න. එතන තමයි ඔයාගේ සක්සස් එකේ කී එක තියෙන්නේ. ඔයාගේ පුළුවන් තරම් අපිට පැසිව් ලර්නින් කියන එක අතහැරලම දාන්න බෑ. අපි ඇත්තටම අලුතෙන් දෙයක් ඉගෙන ගන්නකොට පොතක් කියවලා එහෙම නොලෙජ් එක ගන්න ඕන. අපිට හැමදේම මේ නිකම් පහළ වෙන්නේ නැහනේ. ඒකෙන්ද අපි කරන්න ඕන පැසිව් ලර්නින් කියන එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන. ඇක්ටිව් ලර්නින් කියන එක තමයි පුළුවන් තරම් ඉම්ප්‍රූව් කරගන්න. මම මෙතන මේ හදලා තියෙන කාලසටහනේ 160ක් විතර තියෙන්නෙම පැසිව් ලර්නින්. ඉතුරු 130 ගාන වගේ තමයි මේ 100ට මට වැරදුනා.
160ක් විතර තියෙන්නේ ඔයාගේ ඇක්ටිව් ලර්නින් පැත්ත. 30ක් විතර මේ කාලසටහනේ තියෙන්නේ පැසිව් ලර්නින් පැත්ත. හොඳයි. ඔයාගේ ඇක්ටිව් එක ඉම්ප්‍රූව් කරගන්න තමයි මේ ටයිම් ටේබල් එක ඔයාට හදලා තියෙන්නේ. අපි ටයිම් ටේබල් එක ගැන කතා කරලා ඊට පස්සේ මේ ටිකට යමු. ටයිම් ටේබල් එකේ පළවෙනි විනාඩි 30. ඔයා පළවෙනි විනාඩි 30 අනිවාර්යෙන් ඔයාගේ මෙමරි එක රිවර්ස් කරන්න යූස් කරන්න ඕන. හොඳේ. ඒක කරන්න මෙහෙමයි. ඔයා ඊයේ දවසේ ඉගෙන ගත්ත දේ තියෙනවනේ. ඊයේ දවසේ මෙන්න මෙතෙන්ට ඇඩ් වෙන ඔයාගේ සබ්ජෙක්ට් එක තියෙනවනේ. ඔයා පාඩම් කරපු අන්න ඒකේ මෙමරිය තමයි ඔයා මෙතන රිවර්ස් කරන්නේ. හොඳේ. ඔයා මේකට ගහගත්තු මයින්ඩ් මැප්ස් හරි නිනොමික්ස් හරි ෆ්ලෑෂ් කාඩ් හරි මොනවා හරි උපයෝගී කරගෙන ඔයා කලින් දවසේ පාඩම් කරපු ඒවා මෙමරි එක තමයි මුල් විනාඩි 30 දී රිවර්ස් කරන්නේ. හරි. ඔන්න දැන් ඒ විනාඩි 30 ඉවරයි. ඊළඟට පැයක් ගන්නවා. ඊළඟ පැයේදී ඔයා ඒ දවසට ඔයාට සබ්ජෙක්ට් එකක් තෝරගන්න. ඒ සබ්ජෙක්ට් එකේ ටියුට් එකක් හරි රිලේටඩ් මොනවා හරි PowerPoint ස්ලයිඩ් හරි මොනවා හරි ඒවා කියවන්න පැයක් ඇතුළත. එක දවසකට එක විෂයක් තිබුණාන් ඇති. පාමකොලොජි නම් එදාට පාමකොලොජි. ඊළඟ දවසේ පාමසූටික් නම් එදාට පාමසූටික්. ඒ පැය ඒක කියවන්න එක. දැන් ඔන්න පැය එකමාරක් ඉවරයි. ඔන්න ඊළඟ පැය ඔයා අනිවාර්යයෙන්ම යූස් කරන්නේ ඔයාගේ ටෙස්ටිං ඉෆෙක්ට් එක ඉම්ප්‍රූව් කරගන්න එකට. ඒකට ඔයා ඊළඟ පැයේදී එක්ක මොඩල් පේපර්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් පාස් පේපර්ස් කරන්න ඕන. එහෙම නැත්නම් ක්ලාසස් වල දීලා තියෙන ටියුට් වල ප්‍රශ්න හරි මොනවා හරි ප්‍රශ්න කරන්න ඕන ඒ පැය ඇතුළත. මෙතන පාස් පේපර්ස් ගැන කතා කරමින්ද මම දෙයක් කියන්න. පාස් පේපර්ස් කරද්දී ඔයාට මුලින් පාස් පේපර්ස් උනා මොඩල් පේපර්ස් උනා මොනවා වුණා මුලින් කරද්දී ඔයාට මොනවත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට ග්‍රීක් වගේ වෙන්නත් පුළුවන්. එතකොට ඔයා එතකොට උත්තර හොයා ඒවට උත්තර ලියන්න පළවෙනි පාර පාස් පේපර්ස් කරනකොට. යාළුවෙක්ගෙන් අහගෙන හරි ඉන්ටර්නෙට් එකකින් හොයාගෙන හරි එහෙම කරන් යන්න පළවෙනි පාර. ඔයා දෙවෙනි පාර කරද්දී උත්තර බලන්න නැතුව කරන්න ඒ පේපරේ. මේක දිගටම රූටින් යනවනේ. ඔයාට දෙවෙනි පාරත් එයි මේ ප්‍රශ්න ටික ඉවර වුණාම ආයෙ හොය අලුතෙන් ප්‍රශ්න නැහැනේ. එතකොට අරක ආයෙ අරන් ආයෙ කරනකොට දෙවෙනි පාර බලන්න එපා ඔයා. අමතකම වුණොත් බලා ලියන්න බැරිම වගේ නම් ඔන්න චුට්ටක් බලන්න. ඔන්න ඊළඟ ඒ පාරත් දෙවෙනි පාරත් ඉවරයි කියන්නේ තුන්වෙනි පාර කොහොමවත් බලන්න එපා. තුන්වෙනි පාර කරනකොට ඔයා ටයිමින් බලලා ඔයාට ඒ වෙලාව දීලා තියෙන වෙලාවට උත්තර ලියන්න පුළුවන්ද? ඒ ටයිමින් බලලා ඔයාට කොච්චර ලකුණු earn කරන්න පුළුවන්ද කියලා හරියට බලලා කරන් තුන්වෙනි පාර. තුන් පාරක් විතර කරුණාම හොඳටම ඇති. ඊට පස්සේ ඔයා අන්තිම විනාඩි 30 තියාගන්නේ ඔයාගේ මේ තියෙන මයින්ඩ්ස් මැප් ෆ්ලෑෂ් කාඩ් අර මං කිව්වේ හදාගන්න කියලා. ඒ ටික තියෙනවනේ. ඒක මේ මුලින් කියප එකට අදාළ නැහැ. මුලින් බලන්නේ ඔයා ඊයේ දවසේ කරපු ටික. මෙතන තියෙන්නේ ඔයා දිගට කාලාන්තරයක් තිස්සේ මේන්ටේන් කරන් යන මේ ෆ්ලෑෂ් කාඩ් ටික මයින්ඩ් මැප් ටික. හොඳේ. අන්න ඒවා බල ඔයා ආයේ මෙමරි එක රිවර්ස් කරනවා. හොඳේ. ෆ්ලෑෂ් කාඩ් එක ඔක්කොම එක දවසට බලන්න බෑනේ. ඔයා ටිකක් බලලා පැත්තෙන් තියෙනවා. ඊළඟ දවසේ ඔන්න ආය අර නවත්තපු දෙනින් ඒ බඩ අර එහෙම ඒකට ලාස්ට් 30 minutes ඔයා යූස් කරන්න. සහ මෙතනදී අර මං කිව්වේ ඔයාලට to do list එකක් තියාගන්න කියලා. අන්න ඒ list එක හදන්න ඊළඟ දවසට මේ කාලෙන් විනාඩි ගාණක් ඔයා වෙන් කරගන්න. සහ ඔයාගේ අර next day time table එක හදන්නෙත් මෙන්න මෙතනදී. ඔන්න දැන් ඒ ටික හරිනේ. ඔන්න ඕක තමයි මම පැය 3ට ඔයාට ඉන්ට්‍රොඩියුස් කරපු කාලසටහන. මීට වඩා කාලය තියෙන එක්කෙනෙක් නම් මේ මැද්දට ඔයාට තව සබ්ජෙක්ට් ඇඩ් කරලා හදාගන්න. සහ මේක
ටෝටල් එක වෙනස් කරන්න එපා. මේක මේ ඕඩර් එක තමයි මං හිතන්නේ ඉෆෙක්ටිව් කියලා. මොකද මම මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නේ. ඊට පස්සේ කියනවනේ ඔයා මේ පාඩම් කරන කාල අතරේදී ඔයාට බෝරින් වගේ නම් විනාඩි 5ක විතර චුට්ටි බ්‍රේක් එකක් ගන්න. හැබැයි ඒ බ්‍රේක් එක ඇස්සේ ෆෝන් එක අරන් Facebook යන්න අරවා මේවා ඒවා කරන්න එපා. එතකොට ඔයාගේ අර මේ අපි කියනවා මේ කන්සන්ට්‍රේෂන් එක අවධානය බිඳිනවා. ඒවට යන්න එපා. මේ විනාඩි 5 වතුර එකක් බොන්න. පොඩ්ඩක් එළිය ජනෙලෙන් එළිය බලන්න. ඒ වගේ අර පොඩ්ඩක් නැකිටලා පොඩ්ඩක් ඇවිදලා එන්න පුටුවෙන්. ඒ වගේ පොඩි දෙයකට යූස් කරන්න. ඊට පස්සේ ඔයා සතියෙම වැඩ කරන්න එපා. සමහර හිතනවා මේ එක දිගටම වැඩ කරන එක තමයි මේ මහන්සියලා ඔක්කොම කරගන්න හරි ඕනේ කියලා. එහෙම නෑ. ඔයා අනිවාර්යෙන් සතියට දවසක් ෆ්‍රී ඩේ එකක් තියාගන්න. සතියේ දවස් 7ම වැඩ කරන්න එපා. සමහරු කියන දවසට පොඩ්ඩක් හරි වැඩ කරේ නැත්තම් වැඩක් නෑ එක්සෑම් වලට. එහෙම එකක් නෑ. අනිවාර්යෙන් සතියට දවසක් ෆ්‍රී තියන්න. මොකද මේ ෆ්‍රී දවස් හරි වටිනවා. ඔයාට ඊළඟ සතිය ෆ්‍රෙෂ්ලි ස්ටාර්ට් කරන්න ඒ ෆ්‍රී ඩේ එක හරි වටිනවා. ඔයා ඒ දවස ඔයා කැමති දෙයක් කරන්න තියාගන්න. යොදා ගන්න. සමහරවිට ඔයාට ෆිල්ම් එකක් බලන්න, ට්‍රැවල් කරන කෙනෙකුට නම් ට්‍රැවල් කරන්න. ඒ දවසේ මොනාරි ඒ දේවල් වලට ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න යනවා නම් ඒවට සාමාන්‍ය දුර ජොබ් එකක් කරන කෙනෙක් නම් ගෙදර ගිහින් එන්න. ඒ වගේ දවසට ඒ දවස් යූස් කරන්න. ඉෆෙක්ටිව් යූස් කරන්න ඔයාගේ ඒ දවස්. මේක ඔයාට ස්ටාර්ට් කරන එක හරි අමාරුයි මේ ෂෙඩියුල් එකට. හැබැයි ඔයා මාසයක් දෙකක් මේ විදිහට නිකන් ට්‍රයල් එකක් බලන්න වගේ කරන්න. එතකොට කරලා ඔයාගේ පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් වෙන්නේ නැද්ද වෙනවද බලලා මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ පර්ෆෝමන්ස් වෙනදට වඩා ඉම්ප්‍රූව් වෙනවා නම් මේක ඔයාට වැඩ කළා. මේක ඔයාට මැච් වෙනවා. මේකෙන් ඔයාට ගේම ගොඩ දාගන්න පුළුවන්. මේක මාස දෙක තුනක් කළත් ඔයාට දැනෙන්නේ නැත්නම් වැඩක් නැහැ වගේ නම් මොකක් පර්ෆෝමන්ස් වල පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් නැත්නම් අනිවාර්යෙන් මේ මෙතඩ් එක ඔයාට හරියන්නේ නැහැ. ඔයාට සෙට් වෙන්නේ වෙන මොකක් හරි මෙතඩ් එකක්. ඔයා ඒකට මූව් වෙලා ඒක හොයන්න පටන් ගන්න. මං කියන්නේ මේක ගොඩක් අයට වැඩ කරන ක්‍රමයක් වෙයි. මේක පොඩ්ඩක් ට්‍රයල් එකක් බලන්න වගේ මාස දෙක තුනක් කරලා බලන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. everything is connected. ඒ කියන්නේ අපි කරන පොඩි දේ පවා මේ effective learning එහෙම නැත්නම් ඉගෙන ගන්නවා කියන එකට සම්බන්ධයි. ඇත්තටම ෆාමසි වල අපි දන්නවා කියන ටික වතුර බින්දුවක් වගේ. අපි නොදන්න ටික ඇත්තටම ලොකු සාගරයක් වගේ. ඒක නිසා මේකේ ඔයාට සර්වයිව් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයා ලයිෆ් ලොන්ග් ලර්නර් කෙනෙක් වෙන්න ඕන. මේක කම්මැලියන්ට හරියන ශ්‍රේෂ්ඨයක් නෙමෙයි. ඔයා එහෙම හිතාගෙන එනවා නම් මේකට එන්න එපා, අයින් වෙන්න. මේකේ ජීවිත කාලෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා සහ මේක අද ඉගෙනගෙන හෙට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාට හම්බ වෙන හැම මොහොතකම ඉගෙන මම පර්සනලි මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්නේ. මම නම් මට වචනයක් ඇහුණත් මට අයිඩියා වෙනවා මම ඒක ඇත්තටම දන්නේ නැහැනේ. මොකක්ද ඒක කියලා නිකන් හොයන්න අර මොකක්ද එකක් තියෙනවා වගේ. මං හොයනවා නිකන් අර Google එකේ ගහලා හරි බලනවා මොකක්ද ඔය වචනේ. එහෙම කියලා. ඒ වගේ ඔයාට දන්නේ නැති දෙයක් මොනවා හරි හම්බුනහම ඒක හොයලා ඉගෙන ගන්න. ඒකට අපි කියන්නේ රිෆ්ලෙක්ටිව් ලර්නින් කියලා. ඒක තමයි ඔයාට ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය ෆාමසි. අපි හිතමු ඔයාට ෆාමසි ඉන්නකොට කවදාවත් අහලවන්නේ නැති දැකලවන්නේ නැති ඩ්‍රග් එකක් එනවා. ඔයාට අග්ගාල ලීප්ලට් එක එහෙම ගලවලා අරන් බලලා ඒකේ ලීප්ලට් එකෙත් වැඩි විස්තරයක් නැත්තම් ඉන්ටර්නෙට් එකෙත් ගහලා බලලා හොඳට විස්තර හොයා ගන්න ඕනේ. ඒක තමයි රිෆ්ලෙක්ටිව් ලර්නින් කියන්නේ. ඒක හරි වැදගත්. ඊට පස්සේ ඔයා ඇත්තටම අපි හිතන්නේ නැනේ මම එක කිව්වේ everything is connected කියලා. ඔයා
ගේ දේවල් ගැන පොඩ්ඩක් නැවත හිතන්න. ඔයා සමබර ආහාර වේලක් ගන්න ඉගෙන ගන්නවා කියන එකට පෝෂණය සහ ඒ දේවල් හරිය වැදගත්. ඔයා රැයට පාඩම් කරන කෙනෙක් නම් ඇත්තම රැයට ලොකුවට කන්න එපා. කෑට මෙච්චර විතර පත් පිඟානක් කාපු ගමන් අනිවාර්යෙන් නිදා ගන්න තමයි වෙන්නේ, පාඩම් කරන්න වෙන්නේ. ඒක නිසා රැයට ලයිට් මොනවා හරි කන්න මේ ඔයා රැයට පාඩම් මේ පාඩම් කරන වෙලාව තෝරගන්න එකත් හරියි. සමහර අයට රැයට පාඩම් කරන්න පුළුවන්, සමහර අයට උදේට බෑ. මම පර්සනලි කියන්නේ මටත් උදේට ඇහැරෙන්න බෑ. මාත් රැයටම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. ඒකට අපේ ෆිසියොලොජිකල් ෆන්ක්ෂන්ස් මට්ටමින් හිතලා කතා කරනවා නම් ඇත්තටම අපේ බ්‍රේන් එකේ 100% ඇක්ටිවිටි තියෙන්නේ උදේ 4 ඉඳන් ඔය 6 ඒ කියන කාල සීමාවකද. ඇත්තටම උදේට ඇහැරෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔයා ඒ කාලේ ඇත්තටම ඉගෙන ගන්න යොදා ගන්නවා නම් හොඳයි. මොකද බ්‍රේන් ෆන්ක්ෂන්ස් හොඳටම තියෙන කාලේ. සාමාන්‍ය මට පර්සනලි මටත් තමයි අමාරුයි උදේට ඇහැරෙනවා කියන එක. ඒක එක එක්කෙනාගේ අර කාලාන්තරයක් නිද්දේ අපි ෆිසියොලොජිකලි ඇඩැප්ට් වෙලා ඉන්න විදිහ මේට තමයි අනුව තමයි තියෙන්නේ. උදේට නැගිටලා පුරුදු කෙනෙකුට උදේට නැගිට හැකි, බැරි කෙනෙකුට බෑනේ. මම ඉස්සෙල්ලා කිව්වා නිින්ද ගැන මම මෙතෙන්දි කතා කරනවා කියලා. කවදාවත් ඔයාගේ නිින්ද කට් කරන්නවත් අඩු කරන්නවත් එපා. ඒක මේ හැම දෙයකටම වඩා ඔයාගේ මෙමරි එක කියන එක ඉම්ප්‍රූව් වෙන්න නිදා ගන්නවා කියන එක හරිය වැදගත්. මම මෙතන වෙබ්සයිට් එකක් දාලා තියෙනවා www.sleepfit.me කියලා. ඔයා මේකට ගිහිල්ලා ඔයාට නැගිටින්න ඕන වෙලාව. ඒක කියමු උදේ පාන්දර ඇහැරෙන කෙනෙක් හරි පස්සේ ඇහැරෙන කෙනෙක් හරි එහෙම මොකක් හරි කියලා ඔයාට නැගිටින්න ඕන වෙලාව තියෙනවා කියලා මෙයාගේ ඔයාට නැගිටින්න ඕන වෙලාව දුන්නාම මේ වෙබ්සයිට් එකට මෙයා සජෙස්ට් කරනවා ඔයාට නිදා ගන්න ඕන වෙලාවල් 4ක්. ඔයා ඒ වෙලාවට ඇහැරෙන්න නම් ඒක මේකේ වෙබ්සයිට් එකේ ඔයාගේ ස්ලීප් සයිකල් එකට ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න අර මං කිව්වේ රැපිඩ් අයි මූවමන්ට්ස් නන් රැපිඩ් අයි මූවමන්ට්ස් ස්ලීප් දෙකේ නම කියලා ඒව එක ගලපලා හරි ලස්සනට ඔයාට ඇහැරින්න නම් නිදා ගන්න ඕන වෙලාව දෙනවා. අන්න ඒකත් එක්ක ඔයා පාඩම් කරන වෙලාව ඇරේන්ජ් කරගන්න. ඔයා අහවල් වෙලාවට නිදා ගන්නවා එහෙම කියලා හදාගන්න මේ වෙබ්සයිට් එක හරි වැදගත්. මේකෙත් එක්ක ඔයාගේ ස්ලීප් එක ඇරේන්ජ් කරගන්න. ඊට පස්සේ අපි සෙල්ෆ් කොන්ෆිඩන්ස් එකයි ඕවර් කොන්ෆිඩන්ස් එකයි ගැන කතා කරමු. ඇත්තටම සෙල්ෆ් කොන්ෆිඩන්ස් කියන්නේ එකක්, ඕවර් කොන්ෆිඩන්ස් කියන්නේ එකක්. සෙල්ෆ් කොන්ෆිඩන්ස් කියන්නේ මට මේක කරගන්න පුළුවන්, හැබැයි මම මේකට මේ ටික කරන්න ඕන, මම මේවා ඇචීව් කරන්න ඕන, මට මෙතෙන්ට යන්න නම් අන්න සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක. ඊට පස්සේ ඕවර් කොන්ෆිඩන්ස් කියන්නේ අපෝ වනම් මොනවාද දලන්නේ මේ කියලා ඉන්නවා නේ. ඔන්න ඊට පස්සේ විභාගෙට ගිහලා එනවා ඇටි හැරෙන්න ලිව්වා අපිට නම් ලකුණු ඇති එහෙම කියලා. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා බැලුවට පස්සේ ඒ ඕවර් කොන්ෆිඩන්ස් ඔන්න ලකුණු නැහැ. ඊට පස්සේ ඔන්න 4 වර්ගයටම බයිනවා, පේපරේ හදපු එකටත් බයිනවා, බලපු එකටත් බයිනවා, අපිට ලකුණු අඩු කරා කියනවා, අපෙන් පලිගත්තා කියනවා, එහෙම කියනවා. ඒ ඕවර් කොන්ෆිඩන්ස් උනාම ඔයාගේ ස්කිල්ස් අඩු වෙනවා. ඒ ස්කිල්ස් ඔයාගේ ස්කිල්ස් එකකින් නැති වෙලා යනවා. kills your skills. overconfidence will kill your skill. මම එහෙමයි කියන්නේ. ඔය ඉන්න අයියලා වගේ හිතන් ඉන්න අය ඉන්නවා. එයාලට ඒක තමයි වෙලා තියෙන්නේ. overconfidence. හැබැයි self confidence කියන්නේ එක. self confidence තියෙන මනුස්සයා කල්පනා කරනවා මට මෙතෙන් යන්න නම් මම මේ ටික achieve කරන්න ඕන එහෙම කියලා. සමහරව හිතනවා hard work තමයි සක්සස් එකේ කී එක කියලා. ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා එක එහෙමයි කියලා. සමහරව හිතනවා ස්මාර්ට් වර්ක් කරාම හරි සක්සස් වෙන්න පුළුවන් එහෙමයි. හැබැයි මං කියනවා hard work ස්මාර්ට් වර්ක් දෙකම මේ සක්සස් එකට පාර. ඔයාගේ ඇක්ටිටියුඩ් එක තමයි සක්සස් එකට බලපාන්නේ. ඔයාට හොඳ ඇක්ටිටියුඩ් එකක් තියෙනවා නම්
good attitude එකක් තියෙනවා නම් ඔයාට ඕන එකක් achieve කරන්න පුළුවන්. බෑ කියලා දෙයක් නෑ. ඔයාගේ හොඳ ආකල්ප විතරයි තියෙන්න ඕන. හැම වෙලේම ඔයාගේ motivation එක exam එකට ඔයා පාඩම් කරන්න පටන් ගන්න දවසේ ඉඳන් ඉවර වෙන දවස් වෙනකන් daily තියාගන්න ඔයාගේ motivation එක. ඔයා හැමදාම නිදා ගන්න කලින් දෙයට හැරෙනකොට හරි හිතන්න මම මේක කරනවා මට මේක පාස් වෙන්න පුළුවන් මේකේ මම මේ ටික achieve කරොත් මට මෙතෙන්ට යන්න පුළුවන් එහෙම අර positive thinking එක improve කරන්න daily basic ඔයා හිතන්නේ එහෙම ඔයාගේ motivation එක ඔයා හිතයි සමහරට ඒක ඔයාගේ කාලේ නාස්ති කරන වැඩක් කියලා එහෙම නෑ ඒක හරි වැදගත් ඔයාගේ positive thinking එක ඔයාගේ motivation එක ඔයාගේ motivation එක තියාගන්න මම ඔයාට සජෙස්ට් කරනවා ඔයා කාලය තියෙනවා නම් සහ පොඩක් කාලය වෙන් කරගෙන ඔයා එක්සෑම් එකට පාඩම් කරන්න පටන් ගන්න කලින් මේ ෆිල්ම්ස් ටික බලන්න මේ මගේ පර්සනල් සජෙෂන් ටික හැබැයි මේක ඔයාගේ මොටිවේෂන්ස් එකට මාර වැදගත් ඔයා බලනවා නම් හොඳ ෆිල්ම් එකක් 3 Idiots හින්දි ෆිල්ම් එකක් ඊට තාරේ සමීපරුත් හොඳයි එකත් හින්දි ෆිල්ම් එකක් ඉගෙනීම කියන්නේ මොකක්ද කියන එක ගැන දාලා අදහසක් මේ දෙක ඇතුළෙම තියෙනවා ඉංග්‍රීසි ෆිල්ම් බලන අයට theory of everything හොඳ ෆිල්ම් එකක් මම ආසාවෙන් බලන ෆිල්ම් එකක් මේ ෆිල්ම් අතර ගොඩක් ඒවා අර මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරන්න සහ මම මේ මාත් ඔයාලා වගේ A level කරලා එහෙම ඉන්න කාලෙදී අර thinking එක වෙනස් කරන්න ගොඩක් බලපාපු ෆිල්ම්. ඔයාට ගොඩක් වෙලාව තියෙන කෙනෙක් ගෙදර නම් ඉන්නේ වෙන මොකුත් වැඩක් නැත්තම් මේක නම් TV series එකක් Good Doctor. ඒකත් බලන්න. හරි හොඳ මේ autism තියෙන ડોක්ටර් කෙනෙක් ගැන තියෙන්නේ. ඒකත් ඔයාගේ මොටිවේෂන් එක තියාගන්න හරි වැදගත් වෙයි කියලා මං හිතනවා. මං කියන්න තියෙනවා ගොඩක් මෙතනදී කිව්වා අවසාන වශයෙන් කියන්න ඉගෙන ගන්නවා කියන එක සහතිකයක් ගන්නවා විභාගයක් පාස් කරනවා එතෙන්ට ලඝු කරන්න එපා. සමහර වෙලාවට ඔළුවේ තියෙන දේවල් දැනුම කියන එක සමහර අයගේ උපාධි සහතික සර්ටිෆිකේට්ස් විභාග පාස් වුණේ නැති වුණත් තියෙනවා. සමහර මිනිස්සු විභාග පාස් වෙලා උපාධිය අරන් හොඳ තියෙනවා. ඒකට ඔළුවේ මුකුත් නැහැ. අන්තිමට උපාධිය ඉවරනකොට ඉගෙන ගත්තේ මොනවද කියලාවත් දන්නේ නැහැ. හැබැයි එහෙම නැහැ. සාමාන්‍ය පොඩි ජොබ් කරන සාමාන්‍ය මට්ටමේ අපි සමාජයේ කතා කරනකොට මිනිස්සු ඉන්න මාර නොලෙජ් එකක් තියෙනවා. ඒ වෙලාවට හිතනවා මේ කොහොමද කියලා. ඒ මිනිස්සු ඉගෙන ගන්නවා කියන එක ලඝු කළා නෑ මේ සහතික වලට විභාග වලට ජීවිතේ මං විශ්වාස කරන විදිහට කවදාවත් ඉගෙන ගන්නවා කියන එක ඉවර කරන්න බෑ අපි මරණක තුරාවට ඉගෙන ගන්නවා මට දැනට මගේ ජීවිතේ හම්බෙලා තියෙන බෙස්ට්ම ලර්නර් මං ඒකත් කියන්නම් මෙතනදී මම වැඩ කරන හොස්පිටල් එකේ ලැබ් එකේ වැඩ කරනවා සෞඛ්‍යකාර සහායක සේවිකාව අපි අනුලා කියලා කියන්නේ මම OPD කරන වෙලාවට විනාඩි 5කට 10කට ටී එක බොන්න ලැබ් එකට යන්නේ ඒ ගියාම අනුලා හැමදාම මගෙන් ඇවිල්ලා එයාට ඉංග්‍රීසි කතා කරන්න මාර ආසයි හොඳේ එයා ඇවිල්ලා ඉංග්‍රීසි වචනයක් හරි අහනවා වාක්‍යයක් කියලා හරිද කියලා අහනවා මොනාරි එයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕන එයා හරි හොඳ මම දැකපු හොඳම ඇක්ටිව් ලර්නර් එයා ගිය ගමන් කතාවට අල්ලගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්නමයි try කරා එයාටගේ ඒ ඉගෙන ගන්න එකට එයාට විභාගයක් පාස් වෙන්න කියලා අදහසක් නැහැ එයාට ඒකෙන් ජොබ් එකකට යන්න කියලා අදහසක් නැහැ එයාට ඕන එකම දේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. මම දැකපු බෙස්ට්ම ලර්නර්. ඔයත් ඒ වගේ වෙන්න. සමහර වෙලාවට ඉගෙන ගන්නවා කියන එක
විභාගයක් පාස් වෙනවා ඒ වගේ තැනකට ලඝු කරලා හිතන්න එපා. මං හිතන්නේ ෆාමසි ෆීල්ඩ් එකට එනවනම් ඔයා ලයිෆ් ලෝන් ලර්නර් කෙනෙක්. මේක ඉගෙන ගන්න එක කවදාවත් නවත්තන්න බෑ. එහෙම නැවැත්තුවොත් ඔය අපි දකිනවනේ අපේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේදී ඩෙත් තමයි. ඒ කියන්නේ ඔහේ ඉන්නවා ඉන්නම් වාලේ ඉන්නවා. මෙලෝ හත්තිලවත් දන්නේ එහෙම තමයි ඊට පස්සේ. හොඳ අප් ටු ඩේට් ඉන්න ෆාමසිස්ට් කෙනෙක් වෙන්න නම් ඔයා ලයිෆ් ලෝන් ලර්නර් කෙනෙක් වෙන්න ඕන. ඒක නිසා ඉගෙන ගන්නවා කියන එක තැනකට ලඝු කරලා කොටු කරලා තියාගන්න එපා. අපි වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඉස්සරහට channel එකෙන් හොඳ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මට තියෙන එකම ප්‍රශ්නේ මගේ ජොබ් එක සහ කාර්යබහුල ජීවිතෙත් එක්ක මේකට හොයාගන්න තියෙන කාලය හරි අඩුයි. ඒත් මට කරන්න පුළුවන් උපරිම දායකත්වය මේකෙන් සහ අපේ Facebook group එක හරහා ඔයාලට දෙනවා. ඔයාලගේ ටාගට් එකට යනවා නම් ඒක තමයි මට තියෙන සතුට. සමහර වෙලාවෙදී මම ඇයි මේක කරන්න කියලා මං කිව්වනේ අර මේ සමහරුන්ට තියෙනවා මේ අර මේකත් නිකන් අර ඩ්‍රග් ක්‍රෙඩිට්ස් වගේ තමයි. දැන් මේකට හුරු වුණාට පස්සේ මේක නැතුව ඉන්න බෑ සහ මම හිතනවා අර අපි දේවල් යූස් කරන්න නැතුව ඉන්නකොට අපේ මතකයෙන් ඔළුවෙන් දේවල් ගිලිහිලා යනවා. අර මගේ ඔළුවේ තියෙන දේවල් මගේ ළඟ තියාගන්න මට තියෙන ඔප්ෂන් එකක් විදියට තමයි මම මේ group එක සහ YouTube channel එක කරන් යන්නේ. මම ඉස්සෙල්ලත් කිව්වා learn continually. There is always one more thing to learn. Thank you.